යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේගේ සමාදාන සභාවට ඔබ හැම කෙනෙක්ම ඉතාමත් ලෙන්ගොතුකමින් යුක්තව පිළිගනු ලබනවා. උන්වහන්සේගේ කරුණාව දවසින් දවස දිනෙන් දින අලුත් තිබෙන්නාක් මෙන් උන්වහන්සේ අද දවස් අපේ හැම කෙනෙක් උන්වහන්සේගේ පාද පාමුලට උන්වහන්සේගේ ගෘහයට උන්වහන්සේව කැඳවාගෙන තිබෙනවා. ඒ උන්වහන්සේ යහපත්කමේ දෙවියන් වහන්සේව ඒ උත්කෘෂ්ඨකමේ දෙවියන් වහන්සේව නමස්කාර කරන පිණිසත් උන්වහන්සේට දිය යුතු ගෞරවය, උන්වහන්සේට දිය යුතු මහිමය, උන්වහන්සේට දිය යුතු ස්තුතිය, ප්‍රශංසාව උන්වහන්සේට පුද කරන පිණිසත් උන්වහන්සේ අප හැම කෙනෙක්ම දේව දරුවන් ලෙස උන්වහන්සේ කැඳවාගෙන තිබුණා. සහෝදරය සහෝදරිය, අපි මොහොතකට අපේ අතින් සිදුවන සීල වැරදි, සීල අඩුපාඩුකම්, සීල අතපසුවීම් අපි උන්වහන්සේ කෙරෙහි තබමුද? මක්නිසාද උන්වහන්සේ ධර්මිෂ්ඨකමේ දෙවියන් වහන්සේ මනුෂ්‍යයා අපිට වරද තබයි, නමුත් උන්වහන්සේ අපිට වරද තබන්නට යන්නේ නැහැ. උන්වහන්සේගේ ලේවලින්, උන්වහන්සේගේ රුධිරයෙන් උන්වහන්සේ අපිව සෝදා පවිත්‍ර කරන දෙවියන් වහන්සේ. මක්නිසාද ඒ ලේවලින් පමණයි අපිට ජය තිබෙන්නේ. ඒ ලේවලට පමණයි අපිට මිදීම තිබෙන්නේ. ඒ ලේවලින් පමණයි අපිට සුවය තිබෙන්නේ. මතක් කරමුද? උන්වහන්සේ කල්වාරි කුරුසේදී අප වෙනුවෙන් ඒ ඉස්සලුවා වූ ඒ සියලු දුක් වේදනාන් වින්දේ අප උදෙසා. සහෝදරය සහෝදරි, ඔබ මා උදෙසා උන්වහන්සේගේ ජීවිතයේ දෙන තරමට උන්වහන්සේ අපට ප්‍රේම කළා. ඒ උන්වහන්සේගේ කියා නිම කළ නොහැකි අසීමිත වූ ප්‍රේමය ඔබ මා වෙනුවෙන් උන්වහන්සේ කුරුසේදී උන්වහන්සේ ඒ සියලු දේ උන්වහන්සේ අප වෙනුවෙන් එතරම් ප්‍රේමයක්, එතරම් අසීමිතකමක් උන්වහන්සේ ඔබ මා වෙනුවෙන් උන්වහන්සේ ඉදිරිපත් වුණා. හලෙලූයා. ප්‍රශංසා වේවා ස්වාමිනේ. ඔබට මහිමය වෙනවා ස්වාමිනේ. ප්‍රශංසා වේවා. අපි හැම කෙනෙක්ම උන්වහන්සේගේ අභිමුඛය අපි නැගී සිටමින් අපි උන්වහන්සේව නමස්කාර කරන්නට යනවා. උන්වහන්සේගේ මුහුණ සොයන්නට යනවා. මක්නිසාද උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ සදා කාලිකව වාසය කරන තැන උන්වහන්සේ. හලෙලූයා. උන්වහන්සේගේ නාමය උත්කෘෂ්ඨයි. උන්වහන්සේගේ නාමය බලවන්තයි. උන්වහන්සේ තේජාන්විත, උන්වහන්සේ වැඩ වාසය කරන දෙවියන් වහන්සේ. හාලෙලූයා. ගෞරවී වශුද්ධාත්මය ආනනි. අපි උන්වහන්සේට ගායනා කරමු. තැළුණා බිඳුණා මාගේ සිත සුළු කරන්නේ නැහැ කියන ගීතිකාව අපි උන්වහන්සේට ගායනා කරමු. හාලෙලූයා. තැළුණා බිඳුණා මාගේ සිත සුළු කරන්නේ නෑ. එතුමන්ගේ දැති සුවය ලබා සැනසෙන්නෙමි. තැළුණා බිඳුණා මාගේ සිත සුළු කරන්නේ නෑ. එතුමන්ගේ දැති සුවය ලබා සැනසෙන්නෙමි. සුළු නොකර ඔබ ළඟ වැඳ වැටෙන්නෙමි. සුළු නොකරන අභියස වැඳ වැටෙන්නෙමි. යේසුනි මං පව් කළා සමාව මැනේ. යේසුනි මං දුර ගියා සමාව මැනේ. සුළු නොකර ඔබ ළඟ වැඳ වැටෙන්නෙමි. සුළු නොකර අභියස වැඳ වැටෙන්නෙමි.
නිමං තනි වුණා සමාව මැනේ ජේසු නිමං පර වුණා සමාව මැනේ සුළු කරන ඔබ ළඟ වැඳ වැටෙන්නෙමි සුළු නොකරන අභියස වැඳ වැටෙන්නෙමි සුළු නොකරන ඔබ ළඟ වැඳ වැටෙන්නෙමි සුළු නොකරන අභියස වැඳ වැටෙන්නෙමි ජේසු නිමං තනි වුණා සමාව මැනේ ජේසු නිමං පර වුණා සමාව මැනේ සුළු කරන ඔබ ළඟ වැඳ වැටෙන්නෙමි සුළු නොකරන අභියස වැඳ වැටෙන්නෙමි හලෙලූයා ස්වාමිනී වහන්සේට ස්තුතියි ස්වාමිනී තැලුණු බිඳුණු හදවත වහන්සේ කවදාකවත් අවසුලු කරන්නේ නෑ මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ වචනේ සදාහන් කරන තැලුණු බට දණ්ඩ මම තවත් පොඩි කරන්න යන්නේ නෑ කියලා ස්වාමී ඔබ වහන්සේගේ ප්‍රේමය අසීමිතයි මගේ දෙවියන් වහන්සේ හලෙලූයා සුදාත්මය ඔබට ස්තුතියි ස්වාමිනී සුළු නොකරන අභියස වැටෙන්නෙමි සුළු නොකරන අභියස වැඳ වැටෙන්නෙමි ස්තුතියි ස්වාමිනී ඔබට ප්‍රශංසා කරනවා ස්වාමිනී අපි හැම කෙනෙකු වහන්සේ ඉදිරියේ වැඳ වැටෙනා මගේ දෙවියන් වහන්සේ වක්නිසාද වහන්සේ අප ඉදිරියේ සිටින්නා ජීවමාන සර්ව බලධාරී සර්ව වාසී දෙවියන් වහන්සේ ඔබ පමණයි මගේ දෙවියන් වහන්සේ ස්වාමිනේ ඔබ ඉදිරියේ ස්වාමිනේ වහන්සේ ඉදිරියේ අපි හැම කෙනෙකු වැඳ වැටෙනා මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ පාද පාමුල සිටින්න තරම් ප්‍රීතියක් අපට වෙන කොහෙවත්ම නැහැ මගේ දෙවියන් වහන්සේ අපගේ දුර්වල කමේදී අපගේ ස්වාමිනේ පීඩාවේදී අපට එන ස්වාමිනේ ඒ අන්තරාවලදී ඔබ වහන්සේගේ කරුණාව සෑහේ කිව්ව මගේ දෙවියන් වහන්සේ ඔබට ස්තුතියි ස්වාමිනේ ඔබට ස්තුතියි ස්වාමිනේ අපගේ පාපය අපගේ අපරාධය ඔබ උසුලාගත්තු ඒ දෙවියන් වහන්සේ යේසුනේ ඔබගේ ලේ නිසා ස්තුතියි අපි තනි වුණු හැම අවස්ථාවකදී වහන්සේ අප ළඟින් සිටියා මගේ දෙවියන් වහන්සේ ස්වාමිනේ අපිට ස්වාමිනේ සරණයක් නැහැ කියලා දැනෙන අවස්ථාවලදී වහන්සේ අපිට සරණයක් වුණා මගේ දෙවියන් වහන්සේ ඒ ඔබයි ස්වාමිනේ ඔබට ස්තුතියි ස්වාමිනේ බොහෝ මිනිස්සු අපිව ස්වාමිනේ තනි කරන මොහොතේදී වහන්සේ අප සමග සිටියා ස්වාමිනේ ඔබ වහන්සේ අප ළඟින් සිටමින් ඔබ වහන්සේ අපට ප්‍රේම කළා මගේ දෙවියන් වහන්සේ ඒ ප්‍රේමය නිසා වහන්සේට ස්තුතියි ස්වාමිනේ හලෙලූයා ගෞරවේ වාසුදාත්මයන්නි ඔබට ස්තුතියි ස්වාමිනේ ඔබට මහිමය දෙනවා වාසුදාත්මයන්නි ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ ඔබ යහපත් නිසා ස්තුතියි ජීවමාන දෙවියන් වහන්සේ හලෙලූයා මහිමය වේ වාසුදාත්මයන්නි ඔබට ස්තුති කරනවා ස්වාමිනේ ඔබට ප්‍රශංසා කරනවා ස්වාමිනේ ස්වාමිනේ මේ මුළු මැවිල්ල ඔබ වහන්සේට ප්‍රශංසාව දක්වනවා ස්වාමිනේ සෑම දිනක්ම ඔබ වහන්සේට ඔබ වහන්සේගේ දූතයෝ ඔබ වහන්සේ ප්‍රශංසාව දක්වනවා සීම ස්වර්ගයේම මේ පොළොවේ මුළු මැවිල්ල මනුෂ්‍ය ඇතුළු සියලු මැවිල්ල කඳු ශිඛරයන් සියලු සතුන් පවා ඔබගේ නාමයට මහිමය දෙනා මගේ දෙවියන් වහන්සේ ඔබගේ නාමයේ උත්කෘෂ්ඨභාවය වුන් සිහිපත් කරනවා ඔබගේ මැවිල්ලේ තියෙන පුදුමාකාර අලංකාරය ගැන උන් සිහිපත් කරනවා ස්වාමිනී
එහි පැවැත්ම ගැන ඔවුන් ඔබට ස්තුති කරනවා මගේ දෙවියන් වහන්සේ. මක්නිසාද මේ සියල්ලේ නිර්මාතෘවරයා ඔබයි මගේ දෙවිඳුනි. ඔබගේ අතෙන් නිර්මාණය වුණු දේ මගේ දෙවියන් වහන්සේ. ඔබයි අපේ නිර්මාතෘවරයා මගේ දෙවිඳුනි. ස්වාමිනී අපි වහන්සේට දේ මතක් කරමින් ඒ දේ මෙනෙහි කරමින් අපි වහන්සේට ගීතයෙන් ඔබගේ නාමය මහිමයටපත් කරන්නට යනවා ස්වාමිනී. අපි ඔබ නම දින්නෙනවා. ඔබ නම දින්නට ආව මේ සමිදේ. හලෙලූයා. මේ ගීතිකාව අර්ථය ඔබ අරගෙන ඔබ ගායනා කරන්න. ඔබ නම දින්නට ආවෙමි සමිදේ. ඔබ හට ඇති ප්‍රේමේ නිසා පැසසුම් ගී ඔබ වෙත පුදනෙමි මා. ඔබ මාගේ දෙවිඳු නිසා හද පිරි සතුටින් ඔබ පසසමි මම්. ගැලවුම් කරු ඔබම නිසා මුළු ආත්මයෙන් ශක්තියෙන් බුද්ධියෙන් නමදිමා දෙව් සමිදා. විශ්වයේ මෙවුම් කරුවානනී ඔබටයි මේ ස්තුතිගී. පසසාගයම් ඔබේ නාමය වඳිනෙම් ඔබ තුම බැතිනි. විශ්වයේ මෙවුම් කරුවානනී විශ්වයේ මෙවුම් කරුවානනී දෑත් උස්සවා ගන්න කරු ඔබටයි මේ ස්තුතිගී. පසසාගයම් ඔබේ නාමය වඳිනෙම් ඔබ තුම බැතිනි. අහසේ තරු දෙස බැලුවෙමි මා. කෙතරම් පුදුමද ඒවා. කඳු ශිඛරයන් මා නෙත ගැටුණා. ඔබ බල මහිමය දුටුවා. ගීදෙන කුරුලන් සුවඳැති පොඩි මල් මැවිල්ලේ අරුමය පැවා. ඒ සැමට වඩා මහා පුදුම ලෙසින් දෙවිදේ ඔබ මා මැව්වා. විශ්වයේ මැවුම් කරුවානනී ඔබටයි මේ ස්තුතිගී. පසසාගයම් ඔබේ නාමය වඳිනෙම් ඔබ තුම බැතිනි. විශ්වයේ මෙවුම් කරුවානනී ඔබටයි මේ ස්තුතිගී. පසසාගයම් ඔබේ නාමය වඳිනෙම් ඔබ තුම බැතිනි. වඳිනෙම් ඔබ තුම බැතිනි. වඳිනෙම්
ඔබ තුම බැතිනේ. හalleluya ස්තුතියි ස්වාමිනී. ඔබට ස්තුති වේවා රජුරුවාණනි. ඔබ හැම කෙනෙක් උන්වහන්සේට දෑත ඔස්සුමින් ප්‍රශංසා කරන්න. මුළු මැවිල්ල උන්වහන්සේගේ නාමය ඔස්සවමින් උන්වහන්සේට ප්‍රශංසා කරන මොහොතේදී අපද උන්වහන්සේට ප්‍රශංසා කළ යුතුයි සහෝදරයා සහෝදරිය. මක්නිසාද සියලු දේ අප උන්වහන්සේට ප්‍රශංසාව කළ යුතු බව උන්වහන්සේගේ ලියවිල්ලේ සඳහන් කරනවා. සෑම ආකාරයෙන්ම අපි උන්වහන්සේට ප්‍රශංසාව දක්විය යුතුයි. හalleluya. ඔබට ස්තුති වේවා ස්වාමිනී. විශ්වයේ මෙවුම් කරුවාණනි ඔබටයි මේ ස්තුතියි. පසුසාගයම් ඔබේ නාමය වඳිනෙම් ඔබ තුම බැතිනේ. විශ්වයේ මෙවුම් කරුවාණනි ඔබටයි මේ ස්තුතියි. ඔ ස්වාමිනී පසුසාගයම් ඔබේ නාමය වඳිනෙම් ඔබ තුම බැතිනේ. වඳිනෙම් ඔබ තුම බැතිනේ. වඳිනෙම් ඔබ තුම බැතිනේ. හalleluya ශුද්ධාත්මයාණනි ඔබට ස්තුතියි ස්වාමිනී. ඔබ අපේ දෙවියන් වහන්සේ ඔබයි අපේ රජුරන් වහන්සේ ස්වාමිනී. මුළු ගෞරවය මුළු මහිමය මුළු උත්කෘෂ්ඨභාවය සියලු දේ ලැබිය යුතු දෙවියන් වහන්සේ ඔබ පමණයි ස්වාමිනී. හalleluya. ඔබට ස්තුතියි. ඔබ ප්‍රශංසා කරනවා ස්වාමිනී. සියලු ගෞරවය ලැබිය යුතු එකම දෙවියන් වහන්සේ ඔබයි පියාණනි. සියලු ස්තුතිය සියලු ප්‍රශංසාව සියලු මහිමය ස්වාමිනී සියලු සිංහාසනයේ ඒ ලැබිය යුතු ගෞරවය ඔබට පුද කරනවා ශුද්ධාත්මයාණනි. ඔබට පුද කරනවා මගේ යෙසුනේ. ඔබට ස්තුතියි. හalleluya. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. හalleluya හalleluya. මහිමය වේවා ශුද්ධාත්මයාණනි. ඔබ යහපත් ස්වාමිනී. ප්‍රශංසා වේවා. හalleluya හalleluya. ප්‍රශංසා වේවා. කී දෙනෙක් කැමතිද මේ උදෑසන කාලයේදී ප්‍රශංසාව කරනකොටගෙන උන්වහන්සේගේ දොරටු තුලින් ඇතුල් වෙලා සතුරාගේ අන්ධකාරය පරාජය කරන්නට. හalleluya. ඒ යේසුස් වහන්සේගේ ජය උන්වහන්සේ අප වෙනුවෙන් දුන්නා වූ ජය ඔබටත් මටත් අයිතිව තිබෙනවා සහෝදරයා සහෝදරිය. ඒ ජය වළක්වන්න කාටවත් බෑ. ඒ ජයග්‍රහණය වළක්වන්න කිසිම සතුරෙකුටවත් බෑ. මක්නිසාද උන්වහන්සේ අපට පෙරටුව ගමන් කරන දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපට පෙරටුවෙන් අපට සිටින දෙවියන් වහන්සේ. උන්වහන්සේ අතීතයේ සිටම ඊශ්‍රායල්ව තෝරාගෙන ඊශ්‍රායල්ට ජය දුන්නු දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේ අප සමග ජීවමානව සිටිනවා. හalleluya. අපේ ගිය සති ඉගෙන ගත යෙහෝෂාපාත් රජ ඒ ප්‍රශංසාව කරනකොටගෙන උන්වහන්සේ ජය දුන්නු දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේ අප සමග සිටිනවා. හalleluya. ප්‍රශංසා වුණාස ගායනා කරමු පෙරදෙයි දොරටුව පාතාලේ කියන ගීතිකාව. අපි හැම කෙනෙක්වත් කොලසන් දෙමින් ගායනා කරමු. පෙරදෙයි දොරටුව පාතාලේ එරෙහිව දෙව් හමුදාවට අප ගමනෙහි ගයමු ගීතයක් අප මිදුවා වූ දෙව් වචනය අප කඩුවක් ලෙසින් එරෙහිව සතුරාට ඉම්මානුවෙල් අප ගමනෙහි ඔබේ නාමේ ඉම්මානුවෙල් පූජා වේතු ඉම්මානුවෙල් නැවත
නැවතාතිස් වේතු Emmanuel 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 Swami Rajunge Raj Swaminge Swami Mama Gayami Usani Jesus Swami Rajunge Raj Swaminge Swami Mama Gayami Usani Jesus Swami Samadhan Namai Samadil Pavasai Andure Balavilai Samadil Nagi Gaya Jesus Swami Jesus Swami Jesus Swami Jesus Swami Rajunge Raj Swaminge Swami Mama Gayami Usadi Jesus Swami Rajunge Raj Swaminge Swami Mama Gayami Usadi Jesus Swami Samadhan Namai Samadil Pavasai Andure Balavilai Samadil Nagi Gaya Jesus Swami Jesus Swami Jesus Swami Jesus Swami Perdi doratuwa pathalaye එරෙහිව දෙව් හමුදාවට අප ගමනේ ගයමු ගීතයක් අප බිදුවා වේතු දෙව් වචනය අප කඩුවක් ලෙසින් එරෙහිව සතුරාට එම්මානුවෙල් අප ගමනේ ඔබේ නාමේ එම්මානුවෙල් පූජා වේතු එම්මානුවෙල් නැවතාතිස් වේතු එම්මානුවෙල් 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 ස්වාමී රාජුන්ගේ රාජ ස්වාමින්ගේ ස්වාමී මම ගයමි උස්සානි යේසුස් ස්වාමී රාජුන්ගේ රාජ ස්වාමින්ගේ ස්වාමී මම ගයමි උස්සානි යේසුස් ස්වාමී සෑමදාන නමයි සෑමදෙව් පවසයි අඳුරේ බලවෙව්ලයි සෑමදෙව් නැගී ගායා යේසුස් ස්වාමී යේසුස් ස්වාමී යේසුස් ස්වාමී යේසුස් ස්වාමී
Jesus Swami Hallelujah Swamini උන්වහන්සේ පමණයි ස්වාමිනී Hallelujah ප්‍රශංසාව කරනකොට ස්වාමිනී සීල සතුරාගේ අන්ධකාර බලකොට විදහෙලන්නට දුන්නු ඔබගේ බලය ඔබගේ ස්වාමිනී අභිෂේකය ස්වාමිනී ඔබගේ ආධිපත්‍ය ගැන බවසර ස්තුති කරනවා ශුද්ධාත්මයනි Hallelujah සීල අන්ධකාර බලකොට ස්වාමිනී ඔබගේ දරුවන්ට විරුද්ධව සතුරා නැගී සිටින හැම අන්ධකාර බලවේගයක්ම නාසරේ යේසුස් වහන්සේගේ ලේවල නාමයේ පරෙන් ස්වාමිනී සියලු පරාජය කරනවා ස්වාමිනී Hallelujah Rashikala Manara Hamariyalara Kadiriyala Oh වහන්සේ ඡය අපරුදුණු දෙවියන් වහන්සේ ස්වාමිනී සියලු උපද්‍රවවලින් මාසම්බර ඡය දුණු දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබට සත්‍යවන්ත වෙනවා ස්වාමිනී ප්‍රශංසා මාතේ වැඩ සිටින ජීවමාන සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනී ඔබට එහෙලෙන් කිසිම නාමයක් නැහැ මගේ දෙවියන් වහන්සේ ඔබට එහෙලෙන් කිසිම පර්වතයක් නැහැ ස්වාමිනී බක්නිසා ඔබ පමණයි ජීවමාන දෙවියන් වහන්සේ ඔබ වහන්සේ පමණයි උත්කෘෂ්ඨකමේ දෙවියන් වහන්සේ ඔබ පමණයි ස්වාමිනී සියලු ගෞරවය ලැබිය යුතු දෙවියන් වහන්සේ හලෙලූයා ස්වාමිනී මේ දේශේ සෑම දිවක්ම ඔබගේ නාමය ප්‍රකාශ කරන දවසක් පැමිණෙනවා මගේ දෙවියන් වහන්සේ සෑම දනහිස් ඔබ වහන්සේ ඉදිරියේ දන නමන දවසක් පැමිණෙනවා මගේ දෙවියන් වහන්සේ ඒ දවස ස්වාමිතා සමීපව තිබෙන මගේ දෙවියන් වහන්සේ සෑම මිනිසෙක්ම ඔබ වහන්සේ දෙවියන් වහන්සේ බව දැනගන්නවා මගේ දෙවියන් වහන්සේ හලෙලූයා ප්‍රශංසා වේවා ස්වාමිනී ඔබට ස්තුති වේවා ස්වාමිනී ප්‍රශංසා මාදේ ජීවමාන දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනී හලෙලූයා ප්‍රශංසා වේවා හලෙලූයා මහිම වේවා රජුරුවනි ඔබට ස්තුති ස්වාමිනී ඔබ රජුන්ගේ රාජ ස්වාමිනී ඔබ ස්වාමින්ගේ ස්වාමී හලෙලූයා සෑම කෙනෙක්ම ඔබගේ නාමය උස්සවනවා මගේ දෙවියන් වහන්සේ ස්වාමිනී දාවිත් වහන්සේ උස්සනින් ඔබ වහන්සේට ප්‍රශංසා කළා ඔවුන්ගේ තිබුණු සෑම ටැලන්ට් වලින් ඔබගේ නාමය මහිමයට පත් කළා මගේ දෙවියන් වහන්සේ ඕ පියාණනි අපද ඔබගේ නාමය උස්සනින් කියනවා ඔබයි අපේ දෙවියන් වහන්සේ ඔබයි අපේ රජුරණන් වහන්සේ ඔබයි අපේ ස්වාමියා ඔබයි අපේ දෙවිඳුන් මගේ දෙවියන් වහන්සේ ඔබට හේලෙන් කිසිම දෙයක් නැහැ මගේ දෙවියන් වහන්සේ ඔබ පමණයි අපේ දෙවියන් වහන්සේ හලෙලූයා ප්‍රශංසාව ලැබිය යුතු එකම දෙවියන් වහන්සේ ඔබ පමණයි මගේ දෙව්දුනි ඔබට ගෞරවය ස්වාමිනී ඔබට මහිමය දෙනවා ශුද්ධාත්මයනි ශුද්ධකමේ අලංකාරයෙන් අපි ඔබ නම දිනවා ස්වාමිනී ඔබට උසස් තැන දෙනවා මගේ දෙව්දුනි ඔබ ශුද්ධයි ඔබ ජාන්විත දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබ ශ්‍රේෂ්ඨතම තැන වහන්සේ ඔබයි මගේ දෙව්දුනි සහෝදරයා සහෝදරිය ඔබ නිහඬ වෙන්න එපා උන්වහන්සේ වර්ණනා කරන්න උන්වහන්සේට ගෞරවය දෙන්න ස්වාමීන් වහන්සේට කුඩා දරුවෝ වැඩිමහල්ලා දක්වා උන්වහන්සේට ප්‍රශංසා කරන්න ඔබ මුඛය වස්සාගෙන ඉන්නවා කියන්නේ ඔබ සතුටට ඉඩ දෙනවා කියලා ඔබ මුඛය වස්සාගෙන ඉන්නවා කියන්නේ ඔබ සතුටට ඉඩ දෙනවා කියලා ඔබ නිශ්ශබ්ද වෙන්න එපා උන්වහන්සේට ප්‍රශංසා කරන්න ඔබ වෙනුවෙන් කර තිබෙන ඒ සියලු යහපත් ක්‍රියාවන් ගැන මතක් කරන්න සතුටට ඉඩක් නැහැ ඔබගේ ජීවිතේ සතුටට ඉඩක් නැහැ ඔබගේ ජීවිතේ බක්නිසාද උන්වහන්සේ අපට ජය දෙන ඉවරයි සහෝදර සහෝදරිය ඒ දේ සිහිපත් කරන්න උන්වහන්සේගේ ආධිපත්‍ය උන්වහන්සේගේ දරුවන්ට දුන්නා උන්වහන්සේ කිව්වා මම මේ පොළවේ කරාට වඩා බොහෝ දේවල් නුඹලා කරන්නට යනවා මම මේ පොළවේ කරාට වඩා බොහෝ දේවල් නුඹලා මා වෙනුවෙන් කරන්නට යනවා ඒ බලේ උන්වහන්සේගේ බලය කරනකොටගෙන සහෝදරයා සහෝදරිය ඒ උන්වහන්සේගේ ජීවමාන හස්තය කරනකොටගෙන පමණයි සහෝදරයා සහෝදරිය අප තුල කිසිවක් නැහැ අපි හිස් වෙන තරමට උන්වහන්සේගේ ආත්මෙන් උන්වහන්සේ අපිව පුරවන්නට යනවා සහෝදරයා සහෝදරිය ඔබ උන්වහන්සේගේ අභිමුඛත්වය ඔබ හිස් වෙන්න ඔබ හිස් වූ භාජනයක් ලෙස සිටින්න එවිට උන්වහන්සේගේ ආත්මෙන් උන්වහන්සේ කරනකොටගෙන ඔබ පුරවන්නට යනවා හලෙලූයා ඕ ශුද්ධාත්මයනි ඔබට අපි ඉඩ දෙනවා ස්වාමිනේ ඔබගේ ආත්මයෙන් අපිව පුරවන්නට ස්වාමිනේ අප තුල තිබෙන ඒ සියලු දුකම් ඒ සියලු පාපවල් සියලු මමත්වය ස්වාමිනේ අපි අතහරිනවා ස්වාමිනේ ඔබ කැමති මෙනනවාසේ කරන කොටගෙන ස්වාමිනේ මෙතන සිටින හැම දරුවෙක්ම හැම ආත්මයක්ම හැම ජීවිත ඔබ ස්වාමිනේ ස්පර්ශ කළ මැනව ස්වාමිනේ
ඔබ අත ගස්සන්න ඕන මගේ දෙවියන් වහන්සේ. ස්වාමීන් දවසේදී මේ දරුවන් මොනෑම් ප්‍රශ්නයකින් මොනෑම් වේදනාවකින් මොනෑම් කම් කටලුවකින් පැමිණියත් ඒ සියල්ලෙන් අද ඔවුන් නිදහස් වෙලා යන්න ඕන ස්වාමීනි. ස්වාමීනි යම් කෙනෙක් පරාජිතව ආව නම් ඒ කෙනා ජයග්‍රහණය ලබාගෙන යන්න ඕන මගේ දෙවියන් වහන්සේ. යම් කෙනෙක් රෝගයකින් පැමිණියද ඒ කෙනා වහන්සේගේ ජීවමාන සුවය ස්වාමීනි ලබාගෙන යන්න ඕන මගේ දෙවියන් වහන්සේ. ස්වාමීනි යම් කෙනෙක් අස්තරණ කමකින් පැමිණියද වහන්සේගේ සරණය ලබාගෙන යන්න ඕන මගේ දෙවියන් වහන්සේ. යම් කෙනෙක් බය අදුකමේ ආත්මකින් ආවද ස්වාමීනි ඒ කෙනා වහන්සේගේ ජීවමාන දෙවියන් වහන්සේ බව දැනගෙන වහන්සේ ඔහු තුල සිටින බව දැනගෙන යන්න ඕන මගේ දෙවියන් වහන්සේ. වහන්සේ පුදුම දේ කරන දෙවියන් වහන්සේ ස්වාමීනි. පියාණන් වහන්සේ නැති දේ ඇති දේ මෙන් කරන දෙවියන් වහන්සේ ස්වාමීනි. ස්වාමීනි වහන්සේ කිව්වා ලෝකයේ සිටින තැනැත්තාට වඩා මා තුල සිටින තැනන් වහන්සේ බලවන්ත බව කිව්වා ස්වාමීනි. හලෙලූයා. ලෝකයේ තුල සිටින කෙනාට වඩා මා තුල සිටින තැනන් වහන්සේ බලවන්ත බව කිව්වා ස්වාමීනි. ඔබ ජීවමානයි. ඔබ උත්කෘෂ්ටයි මගේ දෙවියන් වහන්සේ. ඔබ පුදුම දේ කරන දෙවියන් වහන්සේ ස්වාමීනි. හලෙලූයා. ඔබට මහිමේ දෙනවා ශුද්ධාත්මයන්. මේ හැම ආත්මයක්ම හැම දරුවෙක්ම ඔබ වහන්සේගේ මගේ දෙවියන් වහන්සේ. වහන්සේ කැඳවාගෙන තෝරාගත්තු ජාතියක් මගේ දෙවියන් වහන්සේ. වහන්සේ වුණ රාජකීය වංශයක් ලෙසද පූජිකයා ලෙසද වහන්සේ කැඳවාගෙන තිබෙන නිසා ස්තුති කරන මගේ දෙවියන් වහන්සේ. ස්වාමීනි වහන්සේට ස්තුති. ඔබට ස්තුති පියාණනි. ඕ ශුද්ධාත්මයනි. අබ්බා පියාණනි වහන්සේට ආමන්ත්‍රණය කරන වහන්සේ අපට කිව්ව නාමයක් අබ්බා පියාණනි කියලා ස්වාමීනි. වහන්සේ අපේ පියාණන් වහන්සේ ස්වාමීනි. පියා නැත්තාට පියා වුණ දෙවියන් වහන්සේ ඔබයි මගේ දෙවියන් වහන්සේ. ස්වාමීනි අසරණව සිටි මනුෂ්‍යයාට පියාණන් උනේ ඔබයි මගේ දෙවියන් වහන්සේ. ස්වාමීනි ඔබ වහන්සේ පමණයි අපේ පියාණන් වහන්සේ. ඒ නාමයේ කරනකොටගෙන අපි උන්වහන්සේට ගායනා කරන්නට යනවා හලෙලූයා. අබ්බා පියාණනි ආදර දෙවිදුනි කියන ගීතිකාව හලෙලූයා. පියාණනි ආදර දෙවිදුනි ගැලවුම් කරුතුමේදී සුද්ධ ආත්මයේදී අබ්බා පියාණනි ආදර දෙවිදුනි ගැලවුම් කරුතුමෙනි සුද්ධ ආත්මයෙනි වෙන්වීම ඔබගෙන් අඳුරේම සිටියදී ඔබ තුමා සිව්වේ වෙන්වීම ඔබගෙන් අඳුරේම සිටියදී ඔබ තුමා සිව්වේ ලයිනි හොවමා සිපගෙන සැමදා මට සිවනම් වූයේ ලයිනි හොවමා සිපගෙන සැමදා මට සිවනම් වූයේ සුති ඔබට සුති සුති ඔබට සුති රසල ගොඩේ සිට මාව එසෙව්වේ ප්‍රේමේ දෙව් සමිදේ කසල ගොඩේ සිට මාව එසෙව්වේ ප්‍රේමේ දෙව් සමිදේ
රුධිරේ මානිසා වගුණය මා පවුසේ දිව්වේ කල්වාරි රුධිරේ මානිසා වගුණා මා පවුසේ දිව්වේ සුති ඔබට සුති සුති ඔබට සුති පහත්ව සිටිනා වැටි වැටි ඇවිත් මාහට පෙම් කෙරුවේ පහත්ව සිටිනා වැටි වැටි ඇවිත් මාහට පෙම් කෙරුවේ කඳුලැලි පිස්සදා මාත අල්ලා නිසි මග පෙන්වුවේ කඳුලැලි පිස්සදා මාත අල්ලා නිසි මග පෙන්වුවේ සුති ඔබට සුති සුති ඔබට සුති දේවාරයේදී ඔබ මහා සිටමින් සැමදින රැකගත්තේ දිවාරයේදී ඔබ මහා සිටමින් සැමදින රැකගත්තේ කිසිදින කිසිවිට මාත් නොහරින ඔබ හට මහිමය වේ කිසිවින කිසිවිට මාත් නාරින ඔබ හට මහිමය වේ සුති ඔබට සුති සුති ඔබට සුති අබ්බා පියාණනි ආදර දෙවිදුනි ගැලවුම් කරුතුමිනි සුද්ධ ආත්මයෙනි අබ්බා පියාණනි ආදර දෙවිදුනි ගැලවුම් කරුතුමිනි සුද්ධ ආත්මයෙනි වෙන්වීම ඔබගෙන් අඳුරේම සිටියදි ඔබතුමා මා සිව්වේ වෙන්වීම ඔබගෙන් අඳුරේම සිටියදි ඔබතුමා මා සිව්වේ ලයෙහි හුවමා සිප්ගෙන සැමදා මට සිලනක් වූයේ ලයෙහි හුවමා සිප්ගෙන සැමදා මට සිලනක් වූයේ සුති ඔබට සුති සුති ඔබට සුති සුති ඔබට සුති
සුති ඔබට සුති හාලෙලූයා පාපියාණනි ඔබට සුති රජ්ජුරුවාණනි ස්වාමිනී වෙන්වීලා සිටියේදී වහන්සේ අප හැඳවාගත්තු දෙවියන් වහන්සේ ස්වාමිනී සෑම දුකීත අවස්ථාවකදී වහන්සේ අපට සරණ වුණා ස්වාමිනී වහන්සේ අපට පිහිටක් වුණා මගේ දෙවියන් වහන්සේ ස්වාමිනී වහන්සේ අපට පියෙක් වුණා මගේ දෙවියන් වහන්සේ ඔබට ස්තුති පියාණනි ඔබට ස්තුති හාලෙලූයා ඕ ශුද්ධාත්මයාණනි වහන්සේ පියෙකුමෙන් අප සමග සිටියා වහන්සේට ස්තුති මගේ ආත්මයාණනි හැම කෙනෙකු උන්වහන්සේට සම්මුඛ වෙන්න සහෝදරයා සහෝදරිය උන්වහන්සේට විවෘත කරන ඔබගේ ජීවිතය අබ්බා පියාණන් වහන්සේට විවෘත කරන වහන්සේගේ ආත්මය හාලෙලූයා ප්‍රශංසා වේවා ශුද්ධාත්මයාණනි අබ්බා පියාණනි ආදර දෙවිදුනි ගැලවුම් කරුතුමිනි शुद्ध आत्मयिनी अब्बा पियाननी आदर देविदुनी ගැලවුම් කරුතුමිනි शुद्ध आत्मयिनी කස්සල ගොඩේ සිට කසල ගොඩේ සිට මාව එසෙව්වේ ප්‍රේමේ දෙව් සමිදේ කසල ගොඩේ සිට මාව එසෙව්වේ ප්‍රේමේ දෙව් සමිදේ කල්වාරි රුධිරේ මානිසවගුලා මා පෞසේ දෙව්වේ කල්වාරි රුධිරේ මානිසවගුලා මා පෞසේ දෙව්වේ සුති ඔබට සුති සුති ඔබට සුති සුති ඔබට සුති සුති ඔබට සුති සහෝදර සහෝදරයන් වහන්සේ කියනවා ඔබගේ අතීතයේ ඔබ සිටියේ කොතනද නමුත් ඔබ වර්තමානයේ සිටින්නේ කොතනද සිහිපත් කරන්න උන්වහන්සේ ඔබ වෙනුවෙන් කර තිබෙන පුදුම දේ උන්වහන්සේ ඔබ වෙනුවෙන් කර තිබෙන ආශ්චර්යමත් දේ උන්වහන්සේ ඔබ වෙනුවෙන් කර තිබෙන යහපත් දේ ගැන සිහිපත් කරන්න කස්සල ගොඩේ සිටිපු අපව උන්වහන්සේ අපව කැඳවාගෙන තෝරාගෙන උන්වහන්සේ අපව එසෙව්වා කස්සල ගොඩේ සිට අපිව මනුෂ්‍ය අපිව සුළු කරද්දී මනුෂ්‍ය අපිව ගණන් නොගෙන සිටිද්දී මනුෂ්‍ය අපිව පා කරද්දී උන්වහන්සේ අපිව තෝරගත්ත සහෝදර සහෝදරිය උන්වහන්සේ අපිට වටිනාකමක් දුන්නා උන්වහන්සේ අපිට වටිනාකමක් දුන්නා ඒ උන්වහන්සේගේ අමිලවුල් ලේවලින් ඒ වටිනාකම කියා නිම කරන්න බෑ සහෝදර සහෝදරිය ඒ වටිනාකම කියා නිම කරන්න බෑ සහෝදර සහෝදරිය ඒ උන්වහන්සේගේ අමිලවුල් ලේවලින් උන්වහන්සේගේ ප්‍රේමය කල්වාරි කුරුසියේ උන්වහන්සේගේ ප්‍රේමය අපිට පෙන්වුවා උන්වහන්සේගේ ජීවිතය දීලා අපිට පෙන්වුවා සහෝදර සහෝදරිය ඒ තරම් මිලයක් ගෙවන්න වෙන කිසිම කෙනෙක් අප වෙනුවෙන් ඉදිරිපත් වුණේ නැහැ සහෝදර සහෝදරිය නමුත් අබ්බා පියාණනි වහන්සේ පමණයි අපිට ලං වුණේ වහන්සේ පමණයි අප සමග සිටියේ වහන්සේ පමණයි අපිවත් නෑරියේ වහන්සේ පමණයි අප ළඟින් සිටියේ මගේ යේසුනේ අප සමග ගමන් කළේ ඔබයි පියාණනි ඔබට ස්තුති අබ්බා පියාණනි ඔබට ස්තුති ස්වාමිනේ ප්‍රශංසා වේවා ස්වාමිනේ ප්‍රශංසා වේවා හාලෙලූයා ඔබට ස්තුති ස්වාමිනේ
ඔබට මහිමය දෙනවා අශුද්ධාත්මය. ස්වාමිනී මේ වේලාව මේ මොහොත වහන්සේ අපට දුන්න නිසා ස්තුති කරනවා මගේ පියාණනි. ස්වාමිනී සියලු ගෞරවය සියලු මහිමය උත්කෘෂ්ඨ භාවය ලැබෙ යුතු එකම දෙවියන් වහන්සේ වහන්සේ බව සිහිපත් කරනවා ස්වාමිනී. ස්වාමිනී වහන්සේට මේ මොහොතේදී ඒ ස්තුති කරන්න ප්‍රශංසා කරන්න මේ දරුවෝ වහන්සේට දුන්නු ස්තුතිය ප්‍රශංසාව නමස්කාරය වහන්සේට පුද කරනවා පියාණනි. ස්වාමිනී අපාතෙන් යම් වරදක් අතපසු වීමක් වැරදීම සිදු නොවන සමාව ඉදන මගේ දෙවියන් වහන්සේ. ස්වාමිනී අපි හැම කෙනෙකු වහන්සේ දෙලේ යටහත් වෙනවා. අපි හැම කෙනෙක්ම යටහත් වෙනවා. අපි කිසිම සුදුසුකමක් නැති මිනිස්සු මගේ දෙවියන් වහන්සේ. දූවිල්ලකටවත් සමානකමක් නැති වටිනාකමක් නැති මිනිස්සු නමුත් ඔබ වහන්සේ අපිව තෝරගෙන වහන්සේගේ දරුවන් ලෙස වහන්සේ අපිට වටිනාකමක් දුන්න නිසා ස්තුතියි. ස්වාමිනී වහන්සේට ස්තුති කරනවා මේ මොහොත නිසා මේ සීල වේලාව නිසා ස්තුතියි මේ නමස්කාරය නිසා ස්තුතියි. සීල ගෞරවය සීල මහමීය වහන්සේට පුද කරන අතර ස්වාමිනී වහන්සේ උසස් වෙන්නත් අප අඩු වෙන්නත් ඕන මගේ දෙවියන් වහන්සේ. සීල දේ වහන්සේට බාර කරන ඉදිරි කාලය වහන්සේගේ වචනය ගෙන වහන්සේගේ දේව දාසය බාර කරන ස්වාමිනී. ඒ වචනය තුල වහන්සේ අපිට කතා කළ මැනව ස්වාමිනී. ස්වාමිනී වහන්සේ එක්වර කතා කළ මැනව වහන්සේ අපි දෙවරක් අසන්නට යනවා. හොඳයි. ඔබ සතුටින් සිටිනවා කියලා මම විශ්වාස කරනවා. මේ උදෑසන ස්වාමීන් වහන්සේගේ නාමයට ස්තුති වේවා. අද දවසේදී ස්වාමීන් වහන්සේගේ අනර්ග වචනයක් ඔබ හමුවේ තබන්න මම සූදානම් වෙලා සිටිනවා. අපි බලමු ලූක් සුභාරංචියේ 16 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයේ සිට 31 වෙනි පදයේ දක්වා යේසුස් වහන්සේ කිව්වා වූ ලස්සන උපමා කතාවක් තියෙනවා. අපි ඒ කොටස අපි කියවලා බලමු. අපේ ශිහාන් සහෝදරයාට අපි කියමු ලූක් සුභාරංචියේ 16 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයේ සිට 31 වෙනි පදයේ දක්වා. රත්නිල් වස්ත්‍ර සහ සිහින් රෙදි ඇඳා වූ දවස්පතා සැප ජීවිකාවෙන් කාලය ගත කළා වූ එක්තරා ධනවතෙක් සිටියේය. වනවලින් ගැවසීගත් ලාසරුස් නම් එක්තරා හිඟන්නෙක් ධනවතාගේ දොරටුව ළඟ තබන ලද්දේය. ඔහු ධනවතාගේ මේසයෙන් වැටුණු කැබලි කන්ට කැමති වූයේය. එසේය බල්ලෝ පවා ඇවිත් ඔහුගේ වන ලෙව්වෝය. තවද හිඟන්නා නැසී දෙවදූතයන් විසින් ආබ්‍රහම්ගේ ලැපැත්තට ගෙන යන ලද්දේය. ධනවතාත් නැසී තැන්පත් කරන ලද්දේය. ඔහු හෙදිසියෙහි වද විදිමින් ඇස්සොසවා ආබ්‍රහම් සහ ඔහුගේ ලැපැත්තේ හුන් ලාසරුස්ද දුර සිට දැක මොරගසා පිය වූ ආබ්‍රහම් මට කරුණා කොට තමාගේ ඇඟිල්ලේ අගදියේ ගලා මාගේ දිව සිසිල් කරන්ට ලාසරුස් එව්ව මැනව. මක්නිසාද මම මේ ගිනි දැලෙහි වේදනා විඳිමි කීවේය. නමුත් ආබ්‍රහම් කියනුයේ පුත්‍රය නුඹේ ජීවිතයේදී නුඹේ යහපත් දේ නුඹට ලැබුණු බවත් එසේ එලෙසම ලාසරුස්ට අයහපත් දේ ලැබුණු බවත් සීකරපන්න. නමුත් දැන් ඔහු මෙහි සැනසී ඉඳී නුඹ වේදනා විඳින්නේහිය. මේ සියල්ල ඇර මෙහෙන් නුඹලා ළඟට යන්ටත් ඔහෙන් අප ළඟට එන්ටත් කැමති ඌවන්ට බැරි වන ලෙස අපටත් නුඹලාටත් අතරෙහි මහත් කුහරයක් පිහිටා තිබේයයි කීවේය. ඔහුද එසේනම් පියාණනි මට සහෝදරයන් 5 දෙනෙක් සිටිති. ඔවුන්ද මේ වේදනා ඇති ස්ථානයට නොපැමිණෙන පිණිස ඔවුන්ට සාක්ෂි දෙන්න ඔහු මාගේ පියාගේ ගෙදරට අරින ලෙස ඉල්ලමි කීවේය. නමුත් ආබ්‍රහම් මෝසෙස් සහ අනාගත වතුරු ඔවුන්ට සිටිති. ඔහු ඔවුන්ගේ වචනය අසත්වයි කීවේය. ඔහු කතා කොට එසේ නොව පිය වූ ආබ්‍රහම් මලවුන්ගෙන් යමෙක් ඔවුන් වෙතට ගියොත් ඔවුන් පසුතැවිලි වෙනවා ඇතැයි කීවේය. ආබ්‍රහම්ද මෝසෙස්ගේත් අනාගත වතුරුගේත් වචනය ඔහු නොඅසත් නම් යමෙක් මලවුන්ගෙන් නැගිටුණත් ඔවුන් විශ්වාස කරන්නේ නැත කියා ඔහුට කීවේයයි කීසේක. ආමේන්. මේ උපමාව ඔබ මීට කලින් කියවලත් ඇති ඕන තරම් මේ ගැන අහලත් ඇති. ඉතින් මේකේ බොහෝ දේවල් අපිට තියෙනවා දැනගන්න ඉගෙන ගන්න. සමහර අවස්ථාදී මේක දේවධාර්මික ගැටලු පවා විසඳ ගන්න හොඳම අවස්ථාවක් තමයි මේ උපමාව. දැන් 16 වෙනි පරිච්ඡේදයේ මුල ඉඳන් බැලුවොත් එහෙම පරිසවරුන්ට යේසුස් වහන්සේ තරවටු කිරීමක්
නැත්තම් ඔවුන්ගේ තියෙන ස්වභාවය වෙනස් කරන පිණිස ස්වාමීන් වහන්සේ බොහෝ කාරණා කියාගෙන ඇවිල්ලා නමුත් අවසානයේදී බලනකොට ඔවුන් වෙනස් වෙන්නේ නැහැ. මේ 16 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ බැලුවොත් එහෙම එතන කියනවා පරිසවරු මුදලට ආශා ඇත්තෝ බැවින් මේ සියල්ල අසා උන්වහන්සේට කවටකම් කළෝය. යේසුස් වහන්සේගේ උත්සාහය දරුවේ. උන්වහන්සේ පුළුවන් තරම් උත්සාහය දරුවේ මේ පරිසවරුන් ඉන්නා වූ තත්වෙන් නැත්නම් ඔවුන් යන්නා වූ විනාශයෙන් ඔවුන්ව ගලවන පිණිසයි. මේ හැම දෙයක්ම කිව්වේ. මීට ඉස්සෙල්ලා තව උපමාවක් කිව්වා. නමුත් ඒ යේසුස් වහන්සේගේ ඉගැන්වීම් උන්වහන්සේගේ කීම් සෑම දෙයක්ම පරිසවරුන්ට විහිළුවක් වුණා විතරයි. මොනවද කරන්නද? යේසුස් වහන්සේ තව උපමා කතාවක් කිව්වා. මේක තමයි උන්වහන්සේ කියන අන්තිම කතාව. පරිසවරුන්ට කරන්න දෙයක් නැහැ. මේකෙන් ගැලවෙන්නේ නැත්තම් පරිසවරුනි නුඹලාට දුක් වේ. නුඹලාට අපායම තමයි. ලස්සන කතාවක්. ධනවතෙක් සහ දිලින්දෙක් ගැන කතාවක් කිව්වා. දැන් මේ කතාව ඔබ කියනකොට ඔබ මීට කලින් මේක අහලා ඇති, ඕන තරම් කියවලත් ඇති, දැනගෙනත් ඇති. දැන් මේ කතාවෙන් යේසුස් වහන්සේ කියන්න උත්සාහ කරන්නේ නැහැ ධනවතුන්ට ස්වර්ගයට යන්න බෑ. දිලිඳුන්ට විතරයි ස්වර්ගයට යන්න පුළුවන් කියන එක. යේසුස් වහන්සේ එහෙම කතාවක් කියන්නේ නැහැ. මොකද මේ දිලින්දා නැසි දේව දූතයන් විසින් ගෙනිච්චා කියලා සඳහන් කරනවා. මේ දිලින්දා සිටියේ ආබ්‍රහම් ළඟ. ආබ්‍රහම්ගේ ලපත්තේ හිටියයි කියලා දෙනවා. ආබ්‍රහම් තරම් ධනවතෙක් තවත් නැහැ. ඉතින් මෙතනින්ම අපිට මේ මතය කඩන්න පුළුවන්. ධනවත් භාවය හෝ දිලිඳු භාවය නෙවෙයි ඔබව ස්වර්ගයට හෝ අපායට ගෙනියන්න කියන කාරණය. තවත් කාරණයක් තමයි ස්වර්ගයේ මේ පොළොවේ මනුෂ්‍යයන්, මේ පොළොවේ සිටියා වූ මනුෂ්‍යයන්, බොහෝ ශුද්ධවන්තයන් මේ වන විට ස්වර්ගයේ ඉන්නවා. නමුත් තාම කිසිම කෙනෙක්ව අපායට දැම්මේ නැහැ. මොකද අපාය කියලා එකක් තවම නැහැ. ස්වාමීන් වහන්සේගේ මැවිල්ලේ ක්‍රියාවලිය තවම ඉවර නැහැ. ඒක අමතක කරන්න එපා. උන්වහන්සේගේ මැවිල්ලේ ක්‍රියාවලිය මේ උත්පත්ති පළවෙනි පරිච්ඡේදයට දෙවෙනි පරිච්ඡේදයට සීමා වූ කාරණයක් නෙවෙයි. උන්වහන්සේ තවමත් අදටත් මැවිල්ලේ ක්‍රියාවලියන් සිද්ධ කරමින් පවතිනවා. ඒවා අපි දකින්නේ උන්වහන්සේගේ හාස්කම් කියලා. නමුත් මැවිල්ලේ ක්‍රියාවලියන්. උදාහරණයක් ඇරෙට මම කිව්වොත් එහෙම යමයි ඉන්නවා මේ වකුගඩු නරක් වෙලා. ස්වාමීන් වහන්සේගේ අභිමුඛයට එනවා. ඔහු සුවපත් වෙනවා. අපි ඒකට කියන්නේ ස්වාමීන් වහන්සේ හාස්කමක් කරුවා කියලා. හාස්කමක් තමයි. නමුත් ඒක මැවිල්ලේ ක්‍රියාවලියක්. මොකද නරක් වූ වකුගඩුව යථා තත්ත්වයට පත් කරන්න කිසිම වෛද්‍ය විද්‍යාවකට පුළුවන් කමක් නැහැ. ස්වාමීන් වහන්සේට පුළුවන්. මොකද උන්වහන්සේ තමයි මේක මැව්වේ. උන්වහන්සේට පුළුවන් නරක් වූ වකුගඩුව මැවිල්ලේ ක්‍රියාවලියකින් අලුත් කරන්න. අලුත් මැවිල්ලක් කරන්න. මැවිල්ලේ ක්‍රියාවලිය තවම ඉවර නැහැ. මිනිස්සු පව් කරමින් අධර්මිෂ්ඨ ලෙස ජීවිතය ගත කරනවා. යම් දවසකදී ඔහුට ස්වාමීන් වහන්සේව හමු වෙලා ඔහු වෙනස් වුණා නම් එතන ස්වාමීන් වහන්සේගේ මැවිල්ලේ ක්‍රියාවලියක්. ඔය කොරින්ති පොතේ ඒක සඳහන් කරනවා. ඔහු එතකොට අලුත් මැවිල්ලක්. පරණ දේවල් පහ වුණා, සියල්ල අලුත් වුණා. මැවිල්ලේ ක්‍රියාවලියක්. ඉතින් තවම අපාය මවලා නැහැ. හොඳේ. අපාය මවලා තිබුණා නම්, අපායක් කියලා එකක් තිබුණා නම්, නිරයක් කියලා තිබුණා නම් ස්වාමීන් වහන්සේ මේ අර ලුසිෆර් ඇතුළු සියලු සේනාව ස්වර්ගෙන් කොහෙටද දැම්මේ? කොහෙටද දැම්මේ? පොළොවට දැම්මේ. පොළොවේ කවුද ඉන්නේ? ස්වාමීන් වහන්සේගේ සමානත්වයට සහ උන්වහන්සේගේ ස්වභාවයට මවපු මිනිස්සු. මිනිස්සුත් එක්ක ඉන්න තමයි සාතන්ව මේ පොළොවට දැම්මේ. හරි අසාධාරණයි නේ.
වෙන එකක්වත් තිබුණ නැද්ද? ඕන තරම් තියෙන්නේ බිලියන ගණන් ග්‍රහලෝක තියෙන ස්වාමීන් වහන්සේ ඒකකට තල්ලු කරලා දාන්න තිබුණානේ මේ යකාව. මේ මිනිස්යාම ඉන්න එකට දැම්මේ. ඒවා විනිශ්චය කරන්න යන්න එපා. ඒවා ගැන හිතන්න යන්න එපා. ඒවා ස්වාමීන් වහන්සේගේ කැමැත්තේ යටතේ තියෙන වූ කාරණාවයි. ස්වාමීන් වහන්සේ සාතන්න මේකට දැම්මනම් සාතන් එක්ක ගනුදෙනුවක් නැතුව සිටීමට ස්වාමීන් වහන්සේගේ මනුෂ්‍යයා දැනගත යුතුයි. සාතන් ඔහේ හිටපු දෙයක්. ඌට ඔහේ ඉන්න දෙන්න. ඌත් එක්ක ගනුදෙනු කරන්න යන්න එපා. අවසානයේදී ස්වාමීන් වහන්සේ මේ පොළොව රජකම් කරන්න අවුරුදු 1000කට ස්වාමීන් වහන්සේ මේ පොළොවට එනවා. අවුරුදු 1000ක් රජකම් කරන කාලේදී සාතන්ව පාතාල වලේ දාලා හිර කරනවා කියලා තියෙනවා. ඒත් අපාය නෙවෙයි. නිරය නෙවෙයි. ඒ 1000 ඉවරුනාට පස්සේ තමයි ස්වාමීන් වහන්සේ ওই නිරය කියලා එකක් ඇති කරන්නට යන්නේ. අන්න එදාට සාතන් ඇතුළු ඔහුගේ සේනාවයි ඔහුත් එක්ක පංගුකාරකම් ලැබපු නැත්නම් මේ පොළවේ ඔහුත් එක්ක ගනුදෙනු කරපු සියලු මනුෂ්‍ය සේනාවයි ඔක්කොම ඒකට දානවා. කැඳවුණු ලැබුවෝ බොහෝයි. තෝරාගන්නේ ස්වල්ප දෙනයි. ස්වාමීන් වහන්සේ ඒ ස්වල්ප දෙනාව ස්වර්ග රාජ්‍යයට ගෙන යන්නට යනවා. ඒකේ ඕන තරම් ඉඩ තියෙනවා. හරි කනගාටුයි. ඕන තරම් ඉඩ තියෙන ඒ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට බොහොම ස්වල්ප දෙනයිලු යන්නේ. හැබැයි ඒ ස්වල්ප දෙනා ගැන ගණන් කරන්නත් අපිට පුළුවන් කමක් නැහැ කියලා මේ දේව වචනෙන් අපිට ඔප්පු කරන්න පුළුවන්. රයිට්. දැන් මේ ධනවතා දවස්පතා සැප ජීවිකාවෙන් ගත කරා වූ මිනිසියෙක්. ඔහුගේ දොරටුව ළඟ ලාසරස් නම් හිඟන්නෙක්ව තබන ලද්දේ කියලා තමයි තියෙන්නේ. එහෙම නෙත් තියෙන්නේ තබන ලද්දේ. 20 වෙනි පදයේ තියෙනවා වන වලින් ගැවසීගත් ලාසරස් නම් එක්තරා හිඟන්නෙක් ධනවතාගේ දොරටුව ළඟ තබන ලද්දේ. ගෙනල්ලා දාලා. මේ වගේ කතාවක්ම තියෙනවා ක්‍රියාපොතේ 3 වෙනි පරිච්ඡේදයේ තියෙනවා. දොරටුවේ සුදර්ශන දොරටුව ළඟ දේවමාලිගාව සුදර්ශන දොරටුව ළඟ අර කොරෙක්ව ගෙනල්ලා තබන ලද්දේ කියලා. යාචක සංඝම් මේ කාලේ ඉඳන්ම තිබිලා තියෙනවා. යාචකයන්ව ගෙනල්ලා ඒක නොයෙකුත් තැන් වල ගෙනල්ලා දානවා. හවසට ඇවිල්ලා එක්කගෙන යනවා. මේ ලාසරස් කියන පුද්ගලයා වන ශරීරය පුලහම වන තිබුණා. ඔහුට කර කියා ගන්න දෙයක් නැහැ. බල්ලෝ ඇවිල්ලා හුවලෙව කන්න පටන් ගත්තා. ධනවතාගේ මේසෙන් වැටෙන කෑම ඔහු කන්න කැමති වුණා. ඒ නිසා තමයි එතන තිබ්බේ. එතන හිටියම ධනවතාගේ මේසෙන් වැටෙන කෑම කාලා හරිය මෙයාට ජීවත් වෙන්න පුළුවන් කමක් තිබුණා. ලාසරස් මරුණා. දේවදූතයන් විසින් ඔහුව ආබ්‍රහම්ගේ ලපැත්තට ගෙනියනු ලැබුවා කියලා තියෙනවා. ධනවතා මරුණා. ඔහුව තැන්පත් කෙරුවයි කියලා සඳහන් කරනවා. ඔහුව ගෙන යන්න දේවදූතයෝ ගැන සඳහන් කරුවේ නැහැ. දැන් මෙහෙම දෙයක් ඇත්තටම තාම නැහැ. ඇත්තටම තාම මෙහෙම දෙයක් නැහැ. තුමු ස්වාමීන් වහන්සේ උපමාවකින් කතා කරන්නේ මෙවැනි දේවල් වෙන්න ඉස්සෙල්ලා අනතුරු ඇඟවීමක් කරන්නේ මේ තත්වයට ඔබ පත් වෙන්න එපා කියන ඒ පණිවිඩය ස්වාමීන් වහන්සේ දෙන්නේ. ස්වර්ගය අපාය අතර තියෙන ගනුදෙනුව මම දන්නේ නැහැ කොහොමද කියලා. මේක කියන විදිහට අපායේ ඉඳලා ස්වර්ගයට කතා කරන්න පුළුවන්, ස්වර්ගයේ ඉඳලා අපාය කතා කරන්න පුළුවන්. හැබැයි එහෙන් මෙහෙට යන්නත් බෑ, එහෙන් මෙහාට එන්නත් බෑ කියලා සඳහන් කරනවා. දැන් මේ කතාවට අනුව ඔබ හිතන්න එපා ඔබ ස්වර්ගයට ගිහිල්ලා ස්වාමීන් වහන්සේව පිළිනොගත්තු ඔබේ නෑදෑයොත් එක්ක අපායේ ඉන්න අයත් එක්ක කතා කරන්න පුළුවන් වෙයි කියලා එහෙම මතයක් ගොඩනගා ගන්න එපා. ස්වාමීන් වහන්සේ එහෙම දෙයක් නෙවෙයි මේකෙන් උගන්වන්න යන්නේ.
ස්වර්ගයේ ඉන්න අය ස්වර්ගයේ ඉඳී අපායේ ඉන්න අය අපායට ස්වාමීන් වහන්සේ දායි. ඒගොල්ලෝ අතර කිසිම ගනුදෙනුවක් ආයේ පවතින්න යන්නේ නැහැ. මේක උපමා කතාවක් විතරයි. මේකෙන් අපිට ලොකු පණිවිඩයක් දෙනවා. මේ ධනවතා ඔහුගේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා 24 වෙනි පදේ. ඔහු කතා කරලා අහනවා පියව් ආබ්‍රහම් මට කරුණා කොට තමාගේ ඇඟිල්ලේ වතුර බින්දුවක් ගාලා අනේ මගේ දිව තෙමන්න ඔය ලාසරුස් පොඩ්ඩක් එවන්න. මෙච්චර කල් පොළොවේ ඉඳිද්දී ඔහුගේ මේසෙන් වැටෙන කෑම කාපු මේ ලාසරුස් ගැන කතා කරලා කියනවා ලාසරුස් පොඩ්ඩක් එවන්න ආබ්‍රහම් පියතුමනි ඔහුගේ ඇඟිල්ලේ වතුර පොඩ්ඩක් ගාලා එවන්න මගේ දිව තෙමන්න. මම මෙහි වේදනාව විඳිනවා. පිච්චි ඉන්නවා. ආබ්‍රහම් කියනවා පුත්‍රය නුඹේ ජීවිතයේදී නුඹ යහපත් දේ නුඹට ලැබුණු බවත් එලෙසම ලාසරුස්ට අයහපත් දේ ලැබුණු බවත් සිහි කරපන්න. නමුත් දැන් ඔහු මෙහි සැනසී ඉඳී. නුඹ වේදනාව විඳින්නේය. මේ සියල්ල ඇර මෙහෙන් නුඹලා ළඟට යන්ටත් ඔහෙන් අප ළඟට එන්ටත් කැමති වුවන්ට බැරි වන ලෙස නුඹලාටත් අපටත් අතරේ මහත් කුහරයක් පිහිටා තිබේ. යන්න බෑ. එතනට ගියොත් ගියාම තමයි. ස්වර්ගයට ගියොත් ගියා, ස්වර්ගයේ අපායට ගියොත් ඒකේ. අය කිසිම සම්බන්ධකමක් ඒ දෙක අතර නැහැ. ලස්සන ඉල්ලීම් කීපයක් තියෙනවා මේ අපේ ධනවතාගේ. මේ ධනවතා කියනවා එහෙනම් පියව් ආබ්‍රහම් මට තව සහෝදරයෝ 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනත් මං වගේම සැප ජීවිකාවේ මේ පොළවේ සිටිනවා. මං වගේම තමයි. ඒත් මරණයට පස්සේ මෙතනට මිසක් අය ඔතනට එන්න සුදුසුකම් ලැබපු අය නෙවෙයි. ඒ නිසා ඔය ලාසරුස් පොඩ්ඩක් අපේ ගෙදරට යවන්න. ගෙදරට යවලා පණිවිඩයක් දෙන්න. මේ අයියා දුක් විඳිනවා. ඔහුගේ ජීවිතේ වෙනස් වුනේ නැති නිසා අයියා තමයි කිව්වේ කියලා පණිවිඩය දෙන්න කියලා යවන්න කියලා කියනවා. ආබ්‍රහම් අර ලස්සන කතාවක් කියනවා. ආබ්‍රහම් කියනවා 29 වෙනි පදේ මෝසෙස් සහ අනාගත වක්තෘ ඔවුන්ට සිටිති. ඔහු ඔවුන්ගේ වචන අසත්වයි කිව්වේ. මේ පොළොවේ ඉන්න සෑම මිනිසෙකුටම කුමක් හෝ මාර්ගයක් ස්වාමීන් වහන්සේ සලසලා තිබෙනවා ඔහුගේ ජීවිතෙන් ගැලවෙන පිණිස. සමහර අවස්ථාවලදී ඔබ පාවිච්චි කරලා තියෙනවා දෙවියන් වහන්සේ විනාශ වෙනව මිනිසයාව ගලවන පිණිස ඒ මාර්ගය ස්වාමීන් වහන්සේගේ මාර්ගයට යොමු කරගෙන ඔහුගේ ඒ විනාශයේ මාර්ගෙන් ගලවා ගන්න ඔබ පාවිච්චි කරලා ඇති. නමුත් ඔහුගේ ප්‍රතිචාරය එච්චර හොඳ නැහැ. ඔහුට ඔබගේ වචනයට වැඩිය ඔහුගේ සුපුරුදු ජීවිකාව ඔහුට හොඳයි. ඒ නිසා ඔවුන් එන්න කැමති නැහැ. ඔහුගේ ජීවිතය වෙනස් කරගන්න ඔවුන් කැමති නැහැ. මෙවැනි මිනිස්සු ඕන තරම් ඔබට මුණ ගැහිලා ඇති. දැන් සමහර වෙලාවට දැන් මම වැඩිය ඔය සුභාරංචි කටයුතු වල යෙදිලා නැහැ. මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා පාස්ටර් අංජු වගේ කෙනෙක්ව මට මුණ ගැසීමු ගැන. මට ඔහුත් එක්ක වැඩ කරද්දී නුපුරුදු දේවල් ගොඩක් කරන්න සිද්ධ වුණා. මම දන්නවා මේ දේව සේවකයෝ කොයි තරම් උනන්දු වෙනවද මිනිස්යන්ව ඔවුන්ගේ ජීවිතය වෙනස් කරන්න, ගලවා ගන්න. සමහර අවස්ථාවලදී අපි මම පාස්ටර් අංජුත් එක්ක සමහර ගෙවල් වලට යනකොට ඒ මිනිස්යන්ට කිසිම උනන්දුවක් ඌමනාවක් නැහැ. දැන් ඔය ස්වභාවය මිනිස්යන්ගේ ඔය ස්වභාවය මට නම් දිරවන කාරණයක් නෙවෙයි. එක දවසක් හරි මාව ගණන් ගත්තේ නැහැ කියලා හංගුනොත් මම යන්නේ නැහැ ඊළඟ දවසේ. ඒක තමයි මගේ හැටි.
දැන් ඒ ස්වභාවය මගේ වෙනස් වෙලා තියෙන්නේ. කවුරුත් නිසා නෙවෙයි පාස්ටර් අංජු නිසා. මොකද පාස්ටර් අංජු මාව හැමදාම එක්කගෙන යනවා. ගණන් ගත්තත්, පිළිගත්තත්, පිළිනොගත්තත් ඔහු මාව එක්කගෙන යනවා. දැන් මේ දේවල් අපි කරන්නේ අපිට වාසියකටද? ඒක තමයි ඔහුට දෙවියන්සේ දීලා තියෙන කැඳවීම. ඒක තමයි මටත් දීලා තියෙන කැඳවීම. නමුත් මගේ කැඳවීම මම එච්චර ඒක සලකන්නේ නැහැ. දැන් සලකන්න සිද්ධ වෙලා තියෙනවා. දෙවියන් වහන්සේ මාව ඒ තත්ත්වයට ගෙනල්ලා තියෙනවා. මාවත් වෙනස් කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ප්‍රශංසා වේවා. අපිට තියෙන වගකීම මේක තමයි. අපිව පිළිගත්තත් පිළි නොගත්තත් කරන්න දෙයක් නැහැ. ස්වාමීන් වහන්සේගේ වචනය ප්‍රකාශ කිරීම සහ උන්වහන්සේගේ මෙහෙවරේ යෙදීම අනිවාර්යයෙන්ම ඒක කළ යුතුමයි. ස්වාමීන් වහන්සේ ඔබව කැඳෙවුවා නම් යම් දෙයකට ඒ දේ විශ්වාසවන්තව ඔබ කළ යුතුමයි. ඒකේ ජයග්‍රහණය කොතනද තියෙන්නේ කියන එක කල්පනා කරන්න යන්න එපා. අපිට තියෙන ස්වාමීන් වහන්සේගේ වචනේ කතා කරන්න, ජීවිත වෙනස් කරන්න යන්නේ අපි නෙවෙයි. ජීවිත වෙනස් කරන්නේ දෙවියන් වහන්සේ. සභාවට මිනිසයන් කැඳවන්නේ අපි නෙවෙයි, දෙවියන් වහන්සේ. ක්‍රියාපොතේ තිබෙනව කාරණා තමයි දවස්පතා ගැලවෙනව මිනිසයන් සභාවට එකතු කරවයි කියන කාරණය. ගෝලිය සුභාරංචි ප්‍රකාශ කරුවා දවස්පතා සභාවට මිනිසයන් කැඳවුවේ එකතු කරුවේ ගෝලියෝ නෙවෙයි, ඒක දෙවියන් වහන්සේ කරපු කාරණයක්. ඔබට දුන්නු වගකීම ඔබ ඉෂ්ට කරගෙන යනකොට දෙවියන් වහන්සේ උන්වහන්සේගේ කාර්ය අනිවාර්යයෙන්ම ඉෂ්ට කරන්නට යනවා. රයිට්. දැන් මේ ආබ්‍රහම් කිව්වා මෝසෙස් ඉන්නවා, අනාගත වක්තෘවරුන් ඉන්නවා. ඒ සහෝදර 5 දෙනාව ගැලවෙන්න හොඳටම ඇති. බොහොම වගකීමෙන් කියපු ප්‍රකාශනයක් මේක. මේ ලෝකෙ විනාශ වෙනව කිසිම මිනිසියෙකුට විනාශයටම ගිහිල්ලා අන්තිමේදී හැරලා බලනකොට මට මේකෙන් ගැලවෙන්න කවුරුවක්වත් උදව් කරුවේ නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. කවුරු හරි හරස් වෙලා තියෙනවා. අඩුම තරමේ පුංචි දරුවෙක් හරි දෙවියන් වහන්සේ පාවිච්චි කරලා තියෙනවා ඔහුගේ ජීවිතය වෙනස් කරගන්න. වෙනස් වුනේ නැත්තම් කරන්න දෙයක් නැහැ. එසේ නොවේ පියූ ආබ්‍රහම් මලවුන් අතර කෙනෙක් ගිහිල්ලා එතනට කිව්වොත් ඔවුන්ගේ ජීවිත වෙනස් වෙයි. නැවතත් දෙන්නව පිළිතුර තමයි ආබ්‍රහම් මෝසෙස් සහ අනාගත වක්තෘවරුන්ගේ වචන ඔවුන් අසන්නේ නැත්නම් මලවුන්ගෙන් නැගිටලා කෙනෙක් ආවත් ඇවිල්ලා ප්‍රකාශ කරුවත් ඔවුන් ඒක පිළිගන්න යන්නේ නැහැ. මේ දෙවියන් වහන්සේගේ වචනේ පිළිගන්නේ නැති මිනිස්යාව ඒ වචනය මලවුන්ගෙන් නැගිටලා කෙනෙක් ඇවිල්ලා කිව්වත් පිළිගන්න යන්නේ නැහැ. අපි පළවෙනි ලේකම් පොතේ 29:12 පොඩ්ඩක් කියවලා බලමු. පළවෙනි ලේකම් 29:12. වස්තුවද ගෞරවයේද පැමිණෙන්නේ ඔබගෙන්ය. ඔබ සියල්ල කෙරෙහි ආණ්ඩු කරනසේක. බලයද පරාක්‍රමයද ඔබගේ අතෙහිය. සියල්ලන් උසස් කරන්නටත් ශක්තිමත් කරන්නටත් බලය තිබෙන්නේ ඔබ අතෙහිය. ආමේන්. වස්තුවද ගෞරවයද පැමිණෙන්නේ ඔබගෙන්. කවුරු ගැනද මේ කතා කරන්නේ? මේ කතා කරුවේ දාවිද් ගැන. වස්තුව ගෞරවය දෙකම දාවිද්ට තිබුණා. දාවිද් කිව්වා වස්තුවයි ගෞරවය දෙකම මට ලැබුණේ ඔබ වහන්සේගෙන්, වෙන කාගෙන්වත් නෙවෙයි. මිනිස්සු දැන් මේ අපි පුංචි කාලේ අපි නිකන් අපේ වැඩිහිටියෝ කතා කරපු දෙයක් ගැන මම මේක ඔබට කියන්න යන්නේ. සමහර මිනිස්සු ඉන්නවා බොහොම දිලුඳු භාවයේ ඉඳලා ස්වාමීන් වහන්සේව තෝරාගෙන ස්වාමීන් වහන්සේගේ මාර්ගයට හැවිරි ඇවිල්ලා කාලයක් යෑමේදී මේ මිනිස්සයා දියුණු වෙලා ධනවතෙක් බවට පත් වෙනවා. මේ ධනවතා බවට පත් වුණාට පස්සේ එයාට ලොකු ප්‍රශ්න තියෙනවා. මොනවද දන්නවද තියෙන ප්‍රශ්නේ?
තියෙන දේවල් ප්‍රවේශම් කරන පිණිස ඔහු දෙවියන් වහන්සේගේ කොටස අත්හැරලා ගෙදරට වෙලා ඒ දේවල් ආරක්ෂා කරනවා. මෙහෙම මිනිස්සු කොටසක් හිටියා. අපි ඒගොල්ලෝ අපේ වැඩි හිටියෝ අපේ දෙමව්පියෝ මේගොල්ලෝ ගැන විවේචනය කරනවා. අපිට හොඳට අහලා තියෙනවා. අපිට හොඳට මතකයි ඒවා. ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරනවා. ස්වාමීන් වහන්සේව තෝරගත්තා නම් මිනිහෙක් ඒ මිනිසයා අනිවාර්යයෙන්ම හිටපු තැනින් බොහෝ ඉහළට ස්වාමීන් වහන්සේ කියනවා. ඒක ස්වාමීන් වහන්සේගේ වගකීමක්. නැත්නම් ස්වාමීන් වහන්සේගේ කාර්යයක්. උන්වහන්සේගේ පොරොන්දුවක්. අපි ගායනා කරනවා නේ දිලින්දා දූවිලි ගොඩෙන් ඔසවනවා කසල ගොඩෙන් ඔසවනවා කියලා. ඉතින් ඒව ස්වාමීන් වහන්සේ කරන්නව දේවල්. හැබැයි කොච්චර එසෙව්වත් මාව එසෙව්වේ දෙවියන් වහන්සේ කියන දේ හදවතේ තිබුණ නැත්තම් ඒක අමතක කෙරුවොත් ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා ඔබත් සිහිපත් කරලා බලන්න ඔබ හිටපු තත්වයට වඩා බොහෝ ඔසවලා ඇති. ඒ සෙව්වා වූ ස්වාමීන් වහන්සේට ඔබගේ හදවත යොමු කිරීම දවස් පතා ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ සිටීම ඉතාමත්ම වැදගත් වෙනා වූ කාරණයක්. සමහර මිනිස්සුયો දැන් මේ කොළඹ ඉන්න සමහර කිතුණුවන්ට මේ අපිට තියෙන ප්‍රශ්න නෙමෙයි ඒගොල්ලන්ට තියෙන්නේ. හරි අමුතු ප්‍රශ්න තියෙන්නේ. සමහරු කියනවා අනේ ඉතින් ඩොක්ටර් ඉන්නේ සන්ඩේ විතරයිනේ. ඒ නිසා ඩොක්ටර් හම්බෙන්නේ යන්න ඕන. මොකද්ද මේ හේතුව? මේ ගෙදර කවුරුත් අසනීප නිසා නෙවෙයි. බල්ලට අසනීප වෙලා. බල්ලට වෙදකම් කරන ඩොක්ටර් ඉන්නේ ඉරිදා විතරයි. ඉතින් ඒ නිසා දේව මෙහෙට යන්නේ බල්ලා වර්ගන ඩොක්ටර් ළඟට යනවා. මාර ප්‍රශ්න මිනිසුන්ට තියෙනවා. මං හිතනවා ඔබට ඒ වගේ ප්‍රශ්න නැතුව ඇති කියලා. ලොකු දෙයක් බල්ලෝ නම් හදන්න එපා ඒ වගේ. මිනිසුන්ට ලොකු ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න යන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛයට නෙවෙයි දෙවියන් වහන්සේගේ කොටස අතහැරලා වෙන දේවල් හොයාගෙන යනවා. එවැනි ප්‍රශ්න මිනිසුන්ට තියෙනවා. ගීතාවලිය පොතේ 37 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි ගීතිකාවේ 16. බොහෝ දුෂ්ටයන්ගේ වස්තු රාශියට වඩා ධර්මිෂ්ඨයාට ඇති ස්වල්පය යහපතය. ආමේන්. හරි ලස්සන වචනයක්. හරි ලස්සන වචනයක්. බොහෝ දුෂ්ටයන්ගේ වස්තු රාශියට වඩා බොහෝ දුෂ්ටයන්ගේ වස්තු රාශියකට වඩා ධර්මිෂ්ඨයාට තියෙන ස්වල්පය යහපත්. මේ දාවිද් කියනව කාරණයක්. ඔබට තියෙනව ස්වල්පය ඊටමත් යහපත් කියලා හිතන්න. ඔබට තියෙන ඒ ස්වල්පය ඊටමත්ම යහපත් කියලා හිතන්න. නැති දේවල් ගැන හීන මවන්න එපා. බොහෝ දේවල් ගැන ආශා වෙන්න යන්නත් එපා. ස්වාමීන් වහන්සේ ඔබට අවශ්‍ය සියලු දේ සපයන්න ඔබට වැඩිය හොඳට දන්නවා. ඔබට මොනවද අවශ්‍ය කියන කාරණය ඔබට වැඩිය හොඳට දන්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේට යටත් වෙලා හිටියම හොඳටම ඇති. බොහෝ දේවල් තියෙනවා මේ වචනයෙන් කියන්නේ. ලද දෙයින් සතුටු වෙන්න මේ වගේ දේවල් ස්වාමීන් වහන්සේගේ වචනේ අපිට සඳහන් කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඔබට ලැබෙන දෙයක්. ස්වාමීන් වහන්සේ තුල ඔබ සිටිනවා නම් කවදාවත් ඔබව ස්වාමීන් වහන්සේ අහක දමන්න යන්නේ නැහැ. ස්වාමීන් වහන්සේගේ යාඥාව හොඳට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ යාඥාවේ ලොකු දේවල් තියෙනවද? ස්වාමින්ගේ යාඥාව. ස්වාමින්ගේ යාඥාව තියෙන හරි ලස්සනම දෙයක් තමයි අපේ දවස්පතා භෝජනය අපට දුන මැනව. දවස්පතා භෝජනය අපට දුන මැනව. දවස්පතා භෝජනය අපිට මාසයකට විතර රැස් කරගන්න දෙන්න කියලා ඉල්ලීමක් නැහැ. මේක කරන්නේ අපි තමයි. අපිට මුදල් හම්බුච්ච ගමන් අපි ගිහිල්ලා කඩේට ගිහිල්ලා මාකට් එකට ගිහිල්ලා සතියකට දවස් ගානකට එකපාර ගෙනල්ලා රැස් කරගන්නවා. ඒක අපේ පහසුව සඳහා. එහෙම කරන්න එපා කියලා මම කියන්නේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේගේ වචනේ අපිට ස්වාමින්ගේ යාඥාව ගන්නට තියෙන කාරණේ තමයි අපේ දවස්පතා භෝජනය අපිට දුන්න මැනව.
ඔය ස්වාමීන් වහන්සේ දවස් පතාත් භෝජනය තමයි අර ඊශ්‍රායල් සෙනග මිසරේ ඉඳලා එනකොට දවස් පතා භෝජනයෙන් තමයි දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කෙරුවේ. දවස ගානේ ආශිර්වාද කෙරුවා. දවස ගානේ ආශිර්වාද කෙරුවා. ගීතාවලිය 62 වෙනි පරිච්ඡේදයේ 10. බලහත්කාරම කෙරෙහි විශ්වාස නොකරව්. කොල්ල කෑම ගැන අහංකාර නොවව්. වස්තුව වැඩි වුණොත් ඒවා කෙරෙහි සිත නොතබව්. ආමේන්. වස්තුව වැඩි වුණොත් ඒවා කෙරෙහි සිත තබන්න එපා. වස්තුව වැඩි වුණොත් ඒවා කෙරෙහි හිත තබන්න යන්න එපා. දැන් ඊට ඉස්සෙල්ලා අපි කිව්වේ මොකද්ද? වස්තුවයි ගෞරවයයි කොහෙන්ද ලැබෙන්නේ? දෙවියන් වහන්සේගෙන්. වස්තුවයි ගෞරවයයි දෙකම ලැබෙන්නේ ස්වාමීන් වහන්සේගෙන්. ඕම ලැබිලා වස්තුව වැඩි වුණොත් ඒවා කෙරෙහි සිත තබන්න යන්නත් එපා. සමහර මිනිස්සු තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගන්නා පිණිස ස්වාමීන් වහන්සේව සුළු කරනවා. මේ දෙවියන් වහන්සේගේ දරුවෝ තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගන්නා පිණිස ස්වාමීන් වහන්සේව සුළු කරනවා. ලොකු වරදක්. ස්වාමීන් වහන්සේ මේවා ගැන බලාගෙන සිටිනවා. මේවට අපිට ගණන් දෙන්න සිද්ධ වෙනවා. යෝනාගේ කතාව එහෙම බලුවොත් තමාගේ ගෞරවය දෙසා යෝනා ස්වාමීන් වහන්සේ රකීකරු වුණා. නමුත් අවසානයේදී ඔහුට කීකරු වෙන්න සිද්ධ වුණා. ස්වාමීන් වහන්සේ එතනට ගෙනාවා. යෝනාව එතනට ගෙනාවට ඔබව එතනට ගෙනෙයි කියලා විශ්වාස කරන්න යන්න එපා. එහෙම වැටී ගිය මිනිස්සු ඕන තරම් ඉන්නවා. තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගන්නා පිණිස ස්වාමීන් වහන්සේව අගෞරවයට පත් කරපු මිනිස්සු. එහෙමම වැටලා ගිය මිනිස්සු ඉන්නවා. ප්‍රවේශමෙන් අපි මේ දේවල් ඉගෙනගෙන දැනගෙන කටයුතු කරමු. හිතෝපදේශය 11:28. තමාගේ වස්තුව කෙරෙහි විශ්වාස කරන්නා වැටෙන්නේය. එහෙත් ධර්මිෂ්ඨයා අමු කොළයක් මෙන් ශාස්ත්‍රීක වෙයි. ආමේන්. වස්තුව කෙරෙහි විශ්වාස කරන්නා වැටෙයි. වස්තුව කෙරෙහි විශ්වාස කරන්නා වැටෙයි. නමුත් ධර්මිෂ්ඨයා අමු කොළයක් මෙන් ශාස්ත්‍රීක වෙයි. අපි විශ්වාස කළ යුත්තේ කවුරු ගැනද? අපේ වස්තුව ගැන? නමුත් ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම අපිට යහපත්ව තිබෙනවා. ලූක් සුභාරංචියේ 12 වෙනි පරිච්ඡේදයේ 16 ඉඳලා 21 වෙනකම් අපි පොඩ්ඩක් කියවමු. හරි ලස්සන උදාහරණයක් නැත්නම් උපමා කතාවක් යේසුස් වහන්සේ කිව්වා. ලූක් සුභාරංචියේ 12 වෙනි පරිච්ඡේදයේ 16 සිට 21. උන්වහන්සේ ඔවුන්ට උපමාවක් කියනසේක් එක් වස්තුකාරයෙකුගේ බිමෙහි බොහෝ භෝග හටගත්තේය. එවිට ඔහු තමාගේ සිත තුළ කල්පනා කරනුයේ කුමක් කරම්ද? මාගේ භෝග රැස්කර තබන්ට ඉඩ නැත. මම මෙසේ කරමි. මාගේ ගබඩා කඩා දමා වඩා ලොකු ඒවා ගොඩනගා එහි මාගේ සියලු ධාන්‍යද බඩුද රැස්කර තබා ප්‍රාණය නුඹට බොහෝ අවුරුදු ගන්නකට හොඳ වූ බොහෝ දේ රැස්කර තිබේ. පහසුගෙන කාබී ප්‍රීතියෙන් සිටපන්නැයි මාගේ ප්‍රාණයට කීමීය කීවේය. නමුත් දෙවියන් වහන්සේ ඔහුට කතා කොට අඥානය අද රාත්‍රියේදී නුඹේ ප්‍රාණය නුඹෙන් අය කරනු ලැබේ. එවිට නුඹ සූදානම් කරගත් දේ කාට වන්නේ දැයි කීසේක. දෙවියන් වහන්සේ කෙරෙහි පොහොසත් නොවි තමාට වස්තු රැස් කරගන්නා අය ඒ ආකාරයයි කීසේක. ආමේන්. ලස්සන කතාව. මිනිසෙක් ඔහුගේ ගොයම් සාර්ථක වුණා. ඒ ගොයම් තබන්න ඔහුගේ අටුකොටු ඉඩ මදි වුණා. ඔහු කරපු වැඩේ ඔහුගේ ගබඩාවල් විශාල කරලා මේ ධාන්‍ය ඔක්කොම රැස් කරලා බලලා ඔහුටම කියාගත්තා දැන් ඇති නියමයි.
බොහෝ කාලයකට මට මේක ඇති. ආය වැඩ කරන්න ඕනේ නැහැ. මට සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා මේ වස්තුව ගැන ඔහු සඳහන් කළා. දෙවියන් වහන්සේ ඔහුට කතා කරන්නේ කොහොමද? හරි ලස්සන නමකින් කතා කරනවා. කොහොමද දෙවියන් වහන්සේ ඔහුට කතා කරුවේ? කවුද කිව්වේ? මොකක් කියලා? ඥානය. අඥානය. ලස්සන ගෞරවාන්විත නාමයක්. අඥානය. මෝඩයා. එහෙම තමයි දෙවියන් වහන්සේ කතා කරුවේ. වස්තුව කෙරේ විශ්වාස තබන්නාව දෙවියන් වහන්සේගේ ඇස් වලින් දකින්නේ උන්වහන්සේ මේ ලෝකේ ඉන්න හොඳම මෝඩයෙක් හැටියට. නුඹේ ප්‍රාණය අදාය කරගත්තොත් මේ රැස් කරපු දේවල් මොනවද වෙන්නේ? මේ රැස් කරපු දේවල් වලට මොනවද වෙන්නේ? වස්තුව කෙරේ විශ්වාසය තබන්නා වැටේ. වස්තුව කෙරේ විශ්වාස කරන්නා වැටේ. නොවැටී සිටින්න නම් දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස තැබිය යුතුයි. හිත උපදේශ 13:22. සත්පුරුෂයා තමාගේ දරුවන්ගේ දරුවන්ට උරුමයක් තබා යයි. පාපිෂ්ඨයාගේ වස්තුව ධර්මිෂ්ඨයන්ට තැන්පත් කොට තබා තිබේ. මෙන්න මේක අපේ මිනිස්සු හරියට කතා කරන දෙයක් තමයි. අධර්මිෂ්ඨයාගේ වස්තුව රැස් කරලා තියෙන්නේ ධර්මිෂ්ඨයා වෙනුවෙන් කියලා. මේක ලොකුවට කතා කරන සමහර සභාවල. අනේ එච්චර තණ්හා වෙන්න එපා. ඔබ අධර්මිෂ්ඨයාගේ වස්තුව ගැන ආසා වෙනවා නම් ඔබ අයුතු තෘෂ්ණාවකට ලක් වෙච්ච පුද්ගලයෙක් වෙනවා. අපි ඒක බලමු පස්සේ දෙවියන් වහන්සේ ඇයි මෙහෙම දෙයක් කිව්වේ කියන එක. නමුත් ඊට ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ කතා කරපු දේ ඉතාමත් වැදගත්. ධර්මිෂ්ඨයා එහෙම නැත්නම් සත්පුරුෂයා තමන්ගේ දරුවන්ගේ දරුවන්ට උරුමයක් තබා යයි. ධර්මිෂ්ඨයා තමන්ගේ දරුවන්ගේ දරුවන්ට උරුමයක් තබා යයි. මේ උරුමයේ වස්තුව නෙවෙයි. හොඳට මතක තියාගන්න. ධර්මිෂ්ඨ මිනිසයා තමන්ගේ දරුවන්ගේ දරුවන්ට උරුමයක් තබා යයි කියලා කිව්වේ බැංකුවල තියෙන ඩිපොසිට් ඒවා නෙවෙයි, තැන්පතු නෙවෙයි. දරුවන්ගේ දරුවන්ට දෙවියන් වහන්සේව ඉතුරු කරලා යනවා. මොකද දෙවියන් වහන්සේ කිව්වේ පරම්පරා දහස් ගණනකට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා කියලා කිව්වා. තව ස්ථානයක තියෙනවා දෙවියන් වහන්සේත් එක්ක සිටින්නා වූ මිනිසයන්ගේ පරම්පරා 7කට ආශිර්වාද කරනවා කියලා. ඊට වඩා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය වැඩි. පරම්පරා දහස් ගණනකට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. ඒ කොහොමද වෙන්නේ? දෙමව්පියෝ දරුවන්ට දෙවියන් වහන්සේව ලබා දීම තුලින්. දරුවෙක් හරි මාර්ගයේ පුංචි කාලේම පුහුණු කෙරුවොත් වයස්ගත වුණත් ඒකෙන් අහකව යන්නේ නැහැ කියලා ස්වාමීන් වහන්සේගේ වචනේ සඳහන් කරනවා. හරි විදියට දෙවියන් වහන්සේව ඔබේ දරුවට දීලා පෙන්눔 කරලා දීලා ස්වාමීන් වහන්සේගෙන් යැපෙන්න දරුවව පුහුණු කරන්න. වෙන කාගෙන්වත් නෙවෙයි. ස්වාමීන් වහන්සේගෙන් යැපෙන්න ඔබ පුහුණු කරන්න. පුංචි කාලේ ඉඳන් දෙවියන් වහන්සේට යාඥා කරන්න. යාඥා කරලා තමන්ගේ ඉල්ලීම් කියන්න. ඔබේ දරුවට පුහුණු කරන්න. පුරුදු කරන්න. ස්වාමීන් වහන්සේ ඒ දරුවන්ගේ හඬ අසයි. ඒ වගේම ඒ දරුවෝ කවදාවත් ස්වාමීන් වහන්සේව අත්හැරලා යන එකක් නැහැ. මේ පොළවේ ඔබ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැටියට ඒ දරුවට සිටින්න යන්නේ පුංචි කාලයයි. తాවකාලික මවෙක් පියෙක්. නමුත් සෑම කෙනෙකුගේම සදාකාලික පියා වුණේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපේ දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට, ඒ දරුවන්ගේ දරුවන්ට පරම්පරා ගණනාවකට ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන්නට යනවා. පරම්පරා ගානකට ඔබ තැන්පත් කරන්න නම් යන්න එපා. ඒක තේරුමක් නැති දෙයක්. එහෙම කෙරුවොත් එහෙම ඒ දරුවට දෙවියන් වහන්සේව ඌමනා නැති වෙනවා. ඊට පස්සේ වස්තුවත් එක්ක
ඒ දරුවොත් විනාශ වෙලා එතනින් එහාට පරම්පරාවල්ම විනාශ වෙලා යනවා. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න ඔබ දෙමව්පිය හැටියට ඔබේ දරුවට දෙවියන් වහන්සේව දෙන්න පුරුදු කරන්න. දෙවියන් වහන්සේගෙන් යැපෙන්න පුරුදු කරන්න. ඒක තමයි ආශිර්වාදය. ඒක තමයි සදාකාලික ආශිර්වාදය. ඒක තමයි පවතින ආශිර්වාදය වෙන්නට යන්නේ. නැත්තම් බැංකුවල තිබෙන ස්ථීර තැන්පතුව ඒ වගේ දේවල් නම් නෙවෙයි. අපි තව එකක් බලන්නට යනවා. මතෙව් සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදයේ 19 සිට 21 දක්වා. මතෙව් 6:19 සිට 21. පොළොවෙහි නුඹලාට වස්තු රැස් කර නොතබන්න. එහිදී කාවෝද මලකඩද ඒවා නාස්ති කරති. සොරුද උමං කැන සොරා ගනිති. නමුත් ස්වර්ගයෙහි නුඹලාට වස්තු රැස් කර තබා ගන්න. එහිදී කාවෝවත් මලකඩවත් ඒවා නාස්ති නොකරති. සොරු උමං කැන සොරා නොගනිති. මක්නිසාද නුඹේ වස්තුව යම් තැනකෙහිද නුඹේ සිතත් එතැනහිම වන්නේය. ලස්සන දෙයක්. මක්නිසාද නුඹේ වස්තුව යම් තැනකද නුඹේ සිතත් එතනම. නුඹේ වස්තුව යම් තැනකද නුඹේ හදවතත් එතනයි. නුඹේ සිත එතන. මේක ස්වාමීන් වහන්සේ දුන්නා අනතුරු ඇඟීමක්. මේ තත්ත්වයට යන්න එපා. පොළොවේදී වස්තු රැස් කරලා තබන්න එපා. 19 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ සිට 4 සහ 5. මා විසින් විසරවරුන්ට කළ දේද නුඹලා රාජාරින්ගේ පියාපත් පිට උසුලා මා වෙතට ගෙනා බවද නුඹලා දුටුවහුය. දැනුදු නුඹලා සැබවින් මාගේ හඬට කීකරුව මාගේ ගිවිසුම ආරක්ෂා කරන්නහු නම් සීලු සෙනග අතරින් නුඹලා මට අසහාය වස්තුවක් වන්නහුය. මක්නිසාද මුළු පොළව මාගේය. ආමෙන්. නුඹලා මාගේ ගිවිසුම ආරක්ෂා කරන්නහු නම් සියලු සෙනග අතරින් නුඹලා මට අසහාය වස්තුවක් වන්නහුය. අසහාය වස්තුවක්. ඊට සම කරන්න බැරි වස්තුවක්. කිසි දෙයකට සම කරන්න බැරි වස්තුවක් බවට පත් වෙනවා ඔබ ස්වාමීන් වහන්සේගේ ගිවිසුම ආරක්ෂා කරනවා නම්. එතකොට ස්වාමීන් වහන්සේගේ වස්තුව කියන එක මේ පොළොවේ තියෙන දෙයක්. උන්වහන්සේගේ හදවත ඔබ තුළ තියෙන්නේ. උන්වහන්සේගේ ඒ දැස් නිතරම ඔබ ගැන මා ගැන තමයි යොමු වෙලා තියෙන්නේ. ඒ වස්තුව කෙරෙහි උන්වහන්සේගේ හදවත යොමු වෙලා තිබෙනවා. අපේ හදවත කොහෙද තියෙන්නේ? ස්වාමීන් වහන්සේගේ හදවත අපි ගැන. අපේ හදවත කොහෙද? විනාශ වෙලා යනා වූ මුදල් ගැන, විනාශ වෙලා යනා වූ දේවල් ගැන, වාහන ගැන, ගෙවල් බොහෝ දේවල් ගැන. අපේ හදවත යොමු වෙලා තියෙනවා නම් අපේ ඇති වටිනාකම මොකද්ද? වස්තුවයි ගෞරවය ලැබෙන්නේ දෙවියන් වහන්සේගෙන්. වස්තුව ආරක්ෂා කරන්න ඔබ ස්වාමීන් වහන්සේගේ දේවල් සුළු කරන්න යන්න එපා. ස්වාමීන් වහන්සේ ඔබට වස්තුව දුන්නා නම් ඒක ආරක්ෂා කරන්න ස්වාමීන් වහන්සේට පුළුවන්. ඔබ මේ නික්මයන් පොත, ලෙවී කතාව, ගණන් කතාව පොත පොඩ්ඩක් කියවලා බැලුවොත් එහෙම පළමු ඵල මංගල්‍ය කියලා එකක් තියෙනවා. පළමු ඵල මංගල්‍ය කියන එකයි කරන්නේ මෙහෙමයි. ගොයම් මිටිය, පළවෙනි ගොයම් මිටිය, අතර අහු වෙන ගොයම් මිටිය තියෙනවානේ. දැන් නම් කපන්නේ භූතයාගෙන්නේ, භූතයා නෙවෙයි. අතින් කැපුවේ. දෑකැත්ත දාලා කැපුවේ. අතින් අල්ලපු මිටිය, අතට අහු වෙන මිටිය දෑකැත්ත දාලා කැපුවට පස්සේ දැන් මේ ගොයම් හොඳට පැහිලා තියෙන අවස්ථාව. මේ මිටිය අරගෙන ඒ ගොවි මහත්තයා ස්වාමීන් වහන්සේගේ අභිමුඛයට යෙරුසලමට ගේනවා. මේ ඊශ්‍රායලයේ කෙළවරක ඉන්න මිනිස්සු මේ ගොයම් මිටිය අරගෙන යෙරුසලමේ දේවමාලිගාවට ඇවිල්ලා ඒක පූජා කරලා යනකොට දවස් 2-3ක්, දවස් 4-5ක් යනවා. අර කෙළවරේ ඉන්න මිනිහයාට. ගොයම් කපන්න ඕන කාලේ දවස් 4-5ක් නිකන් තිබ්බොත් එහෙම ගොයමට මොනවා වෙයිද? ස්වාමීන් වහන්සේ කියනවා කිසිම හතුරෙක් ඇවිල්ලා ඒකට ආශා කරන්නෙත් නැහැ.
කිසිම කුරුල්ලෙක් ඇවිල්ලා ඒකට හානි කරන්නෙත් නැහැ. ස්වාමින් වහන්සේ ඒක ආරක්ෂා කරනවා. මේවා දෙවියන් වහන්සේ මිනිසයන්ගේ වස්තු තෘෂ්ණාව නැති වෙන පිණිස දාලා තිබෙනා වූ ක්‍රමවේදය. අද මිනිස්සු මේවා දන්නේ නැහැ. ගෝයන් කපන්න වුණොත් එහෙම අද මිනිස්සු ඉරිදා දවසක් කැප කරලා ස්වාමීන් වහන්සේගේ මෙහෙයට එන්නේ නැතුව ඒකට යනවා. ස්වාමීන් වහන්සේගේ කොටස කරන්න බය වෙන්න එපා. ඒක අභියෝගයක් නෙවෙයි. ඒ අභියෝගය තියන්නේ ඔබට නෙවෙයි ස්වාමීන් වහන්සේට. ඔබ ස්වාමීන් වහන්සේගේ කොටස කරන්න ඔබේ දේවල් කැප කරලා එනකොට ස්වාමීන් වහන්සේට තමයි ඒ අභියෝගය තියන්නේ අනේ මගේ දරුවගේ මේ දේවල් ආරක්ෂා කරන්න ඕනේ කියලා. මම ඒකයි කියන්නේ ඔබ ස්වාමීන් වහන්සේගේ දේවල් කරන්න යන්න එපා. ස්වාමීන් වහන්සේගේ දේ ස්වාමීන් වහන්සේ කරයි. ඔබට ස්වාමීන් වහන්සේ කියලා තියෙන දේ ඔබ නොපිරිහෙලා වගකීමක් ඇතුව හරියට කරන්න. හරි ලස්සන දේවල් ස්වාමීන් වහන්සේගේ වචනේ අපිට සඳහන් කරලා තිබෙනවා. අපි නැගිට සිටමු ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ. මේ වෙලාවේ ඔබ පොඩ්ඩක් සිහිපත් කරන්න නැවතත් අන්තිමට මම කිව්වා වූ කාරණය. අපි නැගිට සිටමු. ඔබගේ දැස් පියාගන්න. දැනුදු නුඹලා සැබවින් මාගේ හඬට කීකරුව මාගේ ගිවිසුම රක්ෂා කරන්න හුනම් සියලු සෙනග අතරෙන් නුඹලා මට අසහාය වස්තුවක් වන්නහුය. ස්වාමීන් වහන්සේගේ අනර්ග වචනයක් මේක. ඔබව කවුරු සුළු කෙළුවත් ඔබව කවුරු ගණන් නොගත්තත් ස්වාමීන් වහන්සේ ඔබට දෙන්න ඕන උපරිම තැන ස්වාමීන් වහන්සේ ඔබට දීලා ඉවරයි. ඔබ ගැන දෙවියන් වහන්සේ සඳහන් කරන්නේ නිකම්ම නිකම් මිනිසෙක් නෙවෙයි. නිකම්ම නිකම් පුත්‍රයෙක් දරුවෙක් නෙවෙයි. ඔබවයි මාවයි ස්වාමීන් වහන්සේ සලකන්නේ අසහාය වස්තුවක් හැටියටයි. කිසිම ආකාරයකින් කිසිම දෙයකට සමාන කරන්න බැරි වස්තුවක් හැටියටයි ඔබවයි මාවයි ස්වාමීන් වහන්සේ සලකන්නේ. ස්වාමීන් වහන්සේ එලෙස අපි ගැන සලකනකොට ඔබයි මමයි ස්වාමීන් වහන්සේ ගැන සලකන්නේ කොයි ආකාරයෙන්ද කියලා පොඩ්ඩක් සිහිපත් කරලා බලන්න මේ උදෑසන. ඔබයි මමයි ස්වාමීන් වහන්සේට දක්වන ගෞරවය ස්වාමීන් වහන්සේට දක්වන්නා වූ ඒ සැලකිල්ල අනුව ස්වාමීන් වහන්සේ මං ගැන ඔබ ගැන ප්‍රසන්න වෙනවද කියන එක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔබ දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන මිනිසෙක් නොවුනොත් ඔබ දෙවියන් වහන්සේගේ හඬට කීකරු නොවන මිනිසෙක් වුණොත් ඔබට වෙන්න යනා වූ විපතක මහත මට වචන වලින් කියන්න බෑ. නමුත් ප්‍රේමවන්ත දරුවෙනි ඔබගේ ජීවිතය ගොඩනගා ගන්න ස්වාමීන් වහන්සේ තුල ඔබ හැරී එන්න ස්වාමීන් වහන්සේ වෙතට තවත් ඔබගේ හදවත යම් යම් දේවල් ගැන තෘෂ්ණාවෙන් සිටිනවා නම් ඒ දේවල් අත්හරින්න මේ උදෑසන ස්වාමීන් වහන්සේ වෙතට හැරී එන්න. ස්වාමීන් වහන්සේ ඔබ ගැන සලකන ඔබ ගැන බලා සිටින දෙවියන් වහන්සේ ඔබගේ හදවතත් ස්වාමීන් වහන්සේ ගැන බලා සිටිනා වූ හදවතක් විය යුතුයි. එසේ නොවුනොත් ඔබගේ ජීවිතය නිෂ්ඵල ජීවිතයක් බවට පත්වෙන්නට යනවා. ස්වාමීන් වහන්සේ වෙතට හැරී එන්න. ස්වාමීන් වහන්සේ වෙතට හැරී ඇවිත් ඔබ පසුතැවිලි වෙලා කියන්න ස්වාමිනී අද පටන් මගේ තිබෙනා වූ දුර්වලකම් වලින් මම මිදිලා ස්වාමිනී ඔබ වහන්සේට අසහාය වස්තුවක් වෙන්න යනවා.